අයිබෝන් සුවපත් උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට. නිදහස් සතියන්තය හැබැයි නිදහස් සතියන්තය කියලා ඔබට හේතුමතේ එහෙම නැත්නම් සුපුරුදු විදියට අපේ අර පැරණි ජීවන රටාවට අනුව එහෙම ගමන් කරන්නට බෑ. විශේෂයෙන් බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මකයි. සඳුදාලියුම 5ටයි ඉවත් වන්නේ. ඒ නිසා අපි වගකීම් සහගත පුරවැසියන් විදිහට ජීවත් වෙමු සහ අපේ වගකීම ඉෂ්ට සිද්ධ කරමු. එවිට COVID-19 වෛරසය පැතිර යාම පාලනය කරගන්නට ඒ අවශ්‍ය වෙහෙස මහන්සිය දරන සියලු කණ්ඩායම් වලට අපට අපේ සහයෝගය ලබා දෙන්නට පුළුවන්. නිසා වගකීම් සහගත පුරවැසියන් විදිහට අපි කටයුතු කරමු කියන පණිවිඩයත් එක්කම මේ උදෑසන ප්‍රධාන ජාතික පුවත්පත්වල මොනවද වාර්තා වෙන්නේ කියලා අපි හොයා බලන්නට සූදානම්. ඇඳිරි නීතිය පිළිබඳවම අපි මුලින්ම හොයලා බැලුවොත් හොඳයි කියලා හිතුණා. ඒ අතරේ මොකද ඇඳිරි නීතිය පිළිබඳව කතා බහ කරද්දී බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පනවද්දී බස්නාහිර පළාතෙන් පිට වුණු කණ්ඩායම් කිහිපෙකුත් හිටියා. ලංකාදීප පුවත්පත අද ප්‍රධාන සිරස්තලයක වාර්තා කරනවා බස්නාහිරින් පැන්න අය නිරෝධායනයට නැවතී සිටින හෝටල් පරීක්ෂාවට එන අය අල්ලන්න සඳුදා මෙහෙයුමක් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා ඔබට දක්වමින් සඳහන් කරන්නේ. ලංකාදීප පුවත්පතයි එය මුලින්ම වාර්තා කරන්නේ. ඒත් එක්කම බස්නාහිරින් පිට වූ අය සොයා මෙහෙයුමක් කියලා අද දින මින පුවත්පතත් වාර්තා කරනවා ඒ ප්‍රවෘත්තියම. ඒ අතරවාරේ දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම්. දිවයින අද ප්‍රධාන සිරස්තලයේ නිරෝධායන ඇඳිරි නීතිය ASCII කොළඹ තරු හෝටලයක මගුලක් නඩු පවරනවා කියලා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාගේ ප්‍රකාශයක් ඔබට දක්වමින් තමයි දිවයින අද මුල් පිටුවේ වාර්තා කරන්නේ. බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී වත්තල ප්‍රදේශයේ තරුණයෙකුගේ සහ කොටහේන ප්‍රදේශයේ තරුණියකගේ විවාහ ගිවිස ගැනීමක් ඊයේ කොළඹ තරු හෝටලයක පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත යනුවෙන් වාර්තා කරනවා අද දිවයින පුවත්පත නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා ඔබට දක්වමින් විශේෂයෙන් සඳහන් කළා මේ නිරෝධායන ඇඳිරි නීතිය බලපෑවතන කාල සීමාව තුළ පිරිස් ඒකරාශී වීම විවාහ මංගල උත්සව අනිකුත් සාද මේ උත්සව තහනම් කරනවා කියලා කොහොම වුණත් ඒ ASCII නිරෝධායන ඇඳිරි නීතිය ඇතුළත් තමන්ගේ ඒ විවාහ මංගල උත්සවය එහෙම නැත්නම් සාද පවත්වන්නට උත්සාහ කරන පිරිස ඉන්නවා කියලා හොඳම උදාහරණය තමයි මේ විදිහට මේ අද වාර්තා කරලා තියෙන්නේ. අද සියලුම පුවත්පත් මේ නිරෝධායන ඇඳිරි නීතිය පිළිබඳව විශේෂයෙන් බස්නාහිර නිරෝධායන ඇඳිරි නීතිය පිළිබඳව සියලුම පුවත්පත් වාර්තා කරනවා. ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ඊයේ දිනේදී පොලිසිය දැක්වූ අදහස් අපි ඔබ වෙත ගෙන එන්නට සූදානම්. බස්නාහිර පළාත තුළ මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඒ ලබන සඳුදා අලුයම 5 දක්වායි. බස්නාහිර පළාතට ඇතුළු වීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පෙර ඇඳිරි නීතිය පනවා තිබූ පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය සඳුදා අලුයම 5ට ඉවත් වන්නේ නැහැ. මිට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය, දුම්මල සූරිය, පන්නල, නාරම්මල, ගිරිඋල් යන ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විල්ගොඩ ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස අද පස්වරුවේ නම් කෙරුණා. නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් පිළිබඳ සෝදිසි මෙහෙයුම්ද සිදු කෙරෙනවා. බලපවත්නා පොලිස් ඇඳිරි නීතිය බස්නාහිර පළාත තුළ තවමත් ක්‍රියාත්මක වෙයි. නීතිය ක්‍රියාත්මක කරන බව අවධානයෙන් දැනුම් දෙමි. ඔයාලා මේ නගරේ අයිති ගාව අනිවාර්යයෙන්ම මේක අවස්ථාවක් දෙන්න. මේක අසුදාද. අපි ඔයාලා විදිහේ තමයි මේ බොරු කරන්න එපා. තමුන්ට ඇදින ඉද බලපත්‍රයක් නෑ හරවගන්න. ආපහු යන්න ආයෙන්න පැදිනුවා දාගන්න එක. යන්න කරුණා කළා. මොකද කරන්නේ? වීල්ල මුකුත් නෑ, අඳුමක් නෑ, මේක මුකුත් නෑ. අරන් යන්න. කොහෙද? යන්න කරුණා වලේ. බඩ දුරකට ගමන් වීල්ල තමයි මේ අතර ඊයේ දිනේදී බස්නාහිර පළාතෙන් ඇඳිරි නීතියට පෙර පිට වූ අය සොයා විශේෂ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. ඔබ අධිවේගී මාර්ගයේ පිවිසුම් වලට යන්නට එපා. ඒ වගේම ඔබ බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවලට යන්නට එපා. අතුරු පාරවල් ඔස්සේ ඔබට යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ සියලු මාර්ග අවහිර කරලා තියෙන්නේ. ඒ නිසා බස්නාහිර පළාත තුළ රැඳී සිටිය යුතුයි. පැහැදිලිවම පොලිස්පතිතුමා අද උදේ දැනුම් දුන්නා. එහෙම මේ නිරෝධායන නීති රීති උල්ලංඝනය කරලා මේ ප්‍රදේශවල ඉඳලා බහැර ප්‍රදේශවලට ගිහිල්ලා නිවාඩු නිකේතන සංචාරක හෝටල් වගේ දේවල් වල මේ ප්‍රදේශවල රැඳී සිටින නම් ඒ සම්බන්ධ සොයා බැලීම සඳහා අවශ්‍ය කරන පොලිස් කණ්ඩායම් මේ විදිය දොලා තියෙනවා. බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පෙර පිට වූ අය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙලෙස අදහස් දැක්වුවා.
එතකොට මේ නිවේදනය දවසකට වගේ කලින් නිවේදනය වීමත් එක්ක ජනතාවේ නිවේදනයෙන් ජනතාවට දුන්නු සහනය තාම අයිතු ලෙස පාවිච්චි කරනවා අපි දැක්කා. මම දැක්කා ඊයේ කොට්ටාව අධිවේගී හෝමාරුවේ වාහන 10 ගාණක්. ඒක ඇතුලේ දෙන්න තුන් දෙනා හිටිය කියලා කිව්වත් 10 15000ක්. මේක ඊටාම නරක සහ වැරදි සහ වගකීම් විරහිත තත්ත්වයක්. ඒතර හමුදාපතිතුමා එක පැත්තකින් ආයාචනා කළා ජනතාවට මෙහෙම කරන්න එපා කියලා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ජනතාවට මේකේ තියෙන නීතිය ගැන කිව්වා. සෞඛ්‍ය අංශ වලින් ඊයේ දවස් තුලත් අපි කිව්වා මේක කරන්න එපා කියලා. නමුත් ඒ කිසිවක් අහන්න නැතුව ජනතාව මේ වගකීම් විරහිත විදියට මේ විදියට හැසිරෙනවා. මේ රෝගය නරක තැනකින් කෙලවර වෙන එක ගැන අපිට දැන්ම ඉඳන්ම අනාවේක කියන්න පුළුවන්කම ලැබෙනවා. බස්නාහිර තිබිච්ච අවදානම අනිත් පළාත් වලට අරන් ගිය ජනතාව අත්‍යවශ්‍ය දෙයකට නෙමෙයි සමහර විට ගිහිල්ලා තියෙන්නේ. ඒ අනුව අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ වල උපරිම සහයෝගය ආරක්ෂක අංශ වලට ලබා දෙන ලැහැස්ති මේ පිරිස අල්ලගන්න. කවුද මේ විදියට වගකීම් විරහිතව කටයුතු කරලා තියෙන්නේ? මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ තරුපන්තියේ හෝටලයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවති විවාහ මංගල උත්සවයක් පොලිසිය මගින් වටලනු ලැබුවා. 35 දෙනෙක්ගෙන් යුක්ත පිරිසක් මෙම විවාහ මංගල්‍යය සිදු කරන බවට වාර්තා වුණා. නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් හෝටලයේ කළමනාකාරීත්වයට සහ මෙම මංගල උත්සවයේ සංවිධානය කළ අයට විරුද්ධව ඉදිරියේදී අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. වගකීම් විරහිතව අපි කාටවත් හැසිරෙන්නට බෑ. ලෝකය පුරාම පැතිර පවතින වසංගත තත්ත්වයක් COVID-19 කියන්නේ. ඉතින් ඒ නිසා අපේ වගකීම අපි ඉෂ්ට සිද්ධ කළ යුතුයි. සමාජයේ ඔබ පුරවැසියන් විදිහට ඒ වගකීම ඉෂ්ට සිද්ධ කළොත් පමණයි ආරක්ෂක අංශවලට, සෞඛ්‍ය අංශවලට සමස්තයක් විදිහට රජය දරන මේ උත්සාහය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න කියලා. මොකද නැත්නම් ඇතැම් විට ඇඳිරි නීතිය පිළිබඳව නිවේදනය එදින සන්ධ්‍යාවේ එහෙම නැත්නම් එදින දහවල් ඔබට සඳහන් කරා නම් ඔබ යලිත් චෝදනා කරනවා ටිකක් කලින් කියන්න තිබුණා අපිට මොන හරි දෙයක් මිලදී ගන්න තිබුණා. නමුත් දිනකට කලින් ඔබට ඇඳිරි නීති නිවේදනය සඳහන් කරාට පස්සේ වගකීම් විරහිතව හැසිරීම මේ COVID-19 වෛරසය පැතිර යාම පාලනය කිරීමට දැඩි ගැටලුවක් බව තමයි ශීත්‍ර ප්‍රවීණයන් මෙලෙස අදහස් දක්වන්නේ. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන්නට සූදානම්. දිනමින පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලය නිරෝධායනය වන පවුල්වලට රුපියල් දසදහසක බඩුමල්ල නිවසටම. ධනුෂ්ක ගොඩකුඹුර වාර්තා කරන්නේ COVID-19 වසංගතයේ හේතුවෙන් නිවාසවලම ස්වයං නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් දසදහසක් වටිනා බඩුමල්ලක් ඔවුන්ගේ නිවාස වෙතම නොමිලේ පිරිනැමීමේ වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාවට නංවා තිබේ කියලා වාර්තා කරනවා. ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අර්ලියගහ මන්දිරයේදී 27 වෙනිදා පැවති සාකච්ඡාවේදී එළඹි තීරණයකට අනුව මේ බඩුමල්ල බෙදා හැරීමට නියමිත බව තමයි වාර්තා කරන්නේ. ඒ විදිහට දිනමින පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනවා. දිනමින පුවත්පතත් නිරෝධායන ඇඳිරි නීතිය කඩා කොළඹ හෝටලයක විවාහ උත්සවයක් යනුවෙන් අපි මීට පෙර වාර්තා කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා පවා සඳහන් කළ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. ඒ අතරේ සමෘද්ධි නිලධාරිනියකට කොරෝනා දෙපාර්තමේන්තුව తాවකාලිකව වසා දමයි. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් මහින්ද අලුත්ගෙදර වාර්තා කරන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරිනියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම දෙපාර්තමේන්තුව తాවකාලිකව වසා දැමීමට පියවරගත් බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා දිනමිනට කිය යනුවෙන් අද වාර්තා කරලා තියෙනවා. ඒ තමයි දිනමින පුවත්පතේ වාර්තා වන තවත් ප්‍රධාන සිරස්තලයක්. නිවසේ සිට වැඩ කිරීම යලි අරඹන්න ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක් නුවන් කොඩිකාර වාර්තා කරන්නේ. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කරනු පිණිස නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යලි ක්‍රියාත්මක කරන්නයි චක්‍රලේඛයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නියම කර තිබේ කියලා වාර්තා කරලා තිනවා. සාමාන්‍ය සංචරණ සීමා ඇති කරන්නට ඒ වගේම ඒ සංචරණය අවම කරන්නට මේ තීරණය ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඊයේ දිනේදී අපට වාර්තා කරන්නට හැකියාව ලැබුණා. අපි ඒ පිළිබඳ වාර්තාව දැන් යොමු වෙන්න සූදානම්. රාජකාරී ඉටු කිරීම පිළිබඳ චක්‍රලේඛයේ අමාත්‍යංශ ඇතුළු සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර තිබෙනවා. එක් ආයතනයට දුරස්තව ඉටු කළ හැකි කාර්යයන් හා නිවසේ සිට සේවය කළ යුතු සේවකයන් තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පැවරෙනවා. නිවසේ සිට වැඩ කරන කාලය පෙරවරු 8:30 සිට පස්වරු 4:15 දක්වායි. ඇඳිරි නීතිය පනවා නැති අවස්ථාවක අවශ්‍යතාව අනුව එය වෙනස් කිරීමට ආයතන ප්‍රධානියාට හැකි.
නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය කාර්යක්ෂම කිරීම සඳහා කෙටි පණිවිඩ, විද්‍යුත් තැපෑල, WhatsApp, Skype ආදිය භාවිත කළ හැකියි. ජනතාවට ඍජුවම සේවා සපයන සියලු ආයතන මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි. ස්වයං නිරෝධහයේදී නිරත සේවකයන්ගෙන් නිවසේ සිට වැඩ කරන්නයි ඉල්ලා සිටීමට ආයතන ප්‍රධානියාට බලය තිබෙනවා. එහෙත් සුළු හෝ කොරෝනා රෝග ලක්ෂණ පෙන්눔 කරන සේවකයෙකුට කිසිම කාර්යයක් පැවරීම නොකළ යුතුයි. පාසල් සිසුන් සඳහා අධ්‍යාපනික රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා ආරම්භීම, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අධ්‍යාපන වැඩසටහන් විකාශය, සුබ සාධන සේවා අඛණ්ඩව සැලසීම, ආබාධිත හා නිදන්ගත රෝගවලින් පෙළෙන අයගේ නිවෙස්වලට සේවා සැපීම ආදී පිළිබඳව චක්‍රලේඛයට ඇතුළත්. වරාය හා ආශ්‍රිත කාර්යයන්, රේගුව, ජලය හා විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා අඩාලවීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවද මෙම චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන්ට අවධාරණය කර තිබෙනවා. විශේෂයෙන් නිවසේ සිට වැඩ කිරීම කොයි විදිහටද සිදු වෙන්නේ කියන කාරණාව පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ සවිස්තරාත්මකව අපි ඊයේ ITN ප්‍රවෘත්ති ඔස්සේ ඔබට සඳහන් කළේ ඒ ආකාරයට. දිනමින පුවත්පතේම තවත් ප්‍රධාන සිරස්තල කිහිපයකට අවධානය යොමු කරන්න සූදානම්. කොවිඩ් ආසාදිත ගණන දසදහස ඉක්මවයි නුවන් කොඩිකාර සුභාෂිනී සේනානායක දිනමිනට වාර්තා කරන්නේ. කිල්නොච්චි දිස්ත්‍රික්කයේ හැර සෙසු දිස්ත්‍රික්ක 24න්ම ඊයේ උදෑසන වන විට වාර්තාගත සමස්ත ආසාදිත සංඛ්‍යාව 10,105ක් බවත්, ඉන් පුද්ගලයන් 5,804ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසා යනුවෙන් දිනමින පුවත්පතේ මුල් පිටුවේ තොරතුරක් වාර්තා වෙනවා. දිනමින පුවත්පතේ ඡායාරූප වාර්තාකරණයට අපි යොමු වන්නට සූදානම් වන්නේ නිශාංක ද සිල්වාගේ ඡායාරූපය යලි හිස ඔසවා ඇති COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ නගරය ජනශූන්‍ය වී ඇති අයුරු බොහොම හිස්. නැත්නම් වෙනදාට මේ මාර්ගවල රථ වාහන එකා පිට එකා පැමිණෙන ආකාරය දැක ගන්නට පුළුවන්. බොහොම හිස් වුණු පාළු වුණු ස්වභාවයක් බස්නාහිර පළාත තුළ මේ නිරෝධායන ඇඳිරි නීතිය යටතේ පවතින බව තමයි දිනමින අද ප්‍රධාන ඡායාරූපයෙන් වාර්තා කරන්නේ. දිනමින පුවත්පතේම තවත් ප්‍රධාන සිරස්තලයකට අවධානය යොමු කරමු. PCR පරීක්ෂණ කරන මුවාවෙන් නිවසයන්ට සිහි නැති කර රන් ආභරණ කොල්ලකා පලා ගිහින්. PCR පරීක්ෂණ කරනවා කියලා ඇවිල්ලා මේ විදිහට PHI මහතුරු විදිහට ඇවිත් සෞඛ්‍ය නිලධාරීන් විදිහට ඇවිල්ලා නිවසයන්ට නිදි බෙහෙත් ලබා දීලා රන් ආභරණ කොල්ලකාපු සිද්ධියක් පිළිබඳව වාර්තා වෙනවා. එතකම දිනමින පුවත්පතේ මුල් පිටුවේ තවත් ප්‍රධාන සිරස්තල කිහිපයකට අවධානය යොමු කරන්න සූදානම්. MCC අත්සන් කළොත් ජනතාව පාරට බහිවි. නදී මාණික්කගේ වාර්තා කරන පුවත. MCC ගිවිසුම අත්සන් කළහොත් රටේ ජනතාව එයට එරෙහිව පාරට බහින බවට විශ්වාසයක් ඇති බවත්, ලෝකයේ බලගතු රටවල අවශ්‍යතා ඉටු කිරීම සඳහා මිස රටේ සංවර්ධනය සඳහා විස්සෙන් ලබාගත් අධික ඒකාධිපති බලය භාවිත නොකරනු ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක විමල් රත්නායක මහතා පසුගියදා පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය යනුවෙන් වාර්තා කරනවා. සමහරු MCC ගිවිසුම සම්බන්ධයෙන් නිහඬ පිළිවෙත් අනුගමනය කළ සමහරු වර්තමානයේ වෙනුවට MCC ගිවිසුම පිළිබඳව කිසිදු කතාබහක් නොමැති කාලවකවානුව තුලත් තමන්ගේ හඬ අවදි කරලා තිබීම සතුටට කරනවා. මොකද රටට එරෙහි වෙන හැම වෙලාවෙම එහෙම නැත්නම් රටට අහිතකර දෙයක් සිදු වෙනවා නම් හැම වෙලාවෙම තමන්ගේ හඬ නැගිය යුතුයි කියන කාරණේත් අපි සිහිපත් කරනවා. යෝෂිත අධිකරණයට ඉදිරිපත් කිරීම, කඩුවෙල මහේස්ත්‍රාත්ගේ නිල දුරකථන සවිස්තරාත්මක වාර්තාවක් ගන්න ජනපති කොමිසමේ සභාපති දන්වයි කියලාත් අද දිනමින මුල් පිටුවේ තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ඒ දිනමින පුවත්පතේ මුල් පිටුවේ පළවන වාර්තා අපි ඉක්මනින්ම දිනමින පුවත්පතේ සෙසු ප්‍රධාන සිරස්තල කිහිපයකට අවධානය යොමු කරමු. පූඩලුවේ නගරයේ දින කිහිපයක් වසාදමේ වෙළඳ සංගමය තීරණය කරයි. එතකම දේශපාලන පරිගැනීම් සෙවූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව නොවැම්බර් මුල් සතියේ ජනපතිට 2015 ජනවාරි මාස 8 වන දින සිට 2019 නොවැම්බර් මාස 16 වන දින දක්වා අතර කාලයේ පැවති යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන පරිගැනීම් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ නිර්දේශය ඇතුළත් අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොවැම්බර් මුල් සතියේ ලබා දීමට නියමිතයි කියලා දිනමින මුල් පිටුවේ වාර්තා කරනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව යලිත් පත්‍ර සමගින් එහෙම නැත්නම් ජාතික පුවත්පත්වල වාර්තාවන් සමගින් ඔබත් එක්ක එකතු වෙන්න සූදානම්.
අපි අලිත් සබලන සූදානම් අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රවෘත්ති ඒ අතරේ අපි ඉංග්‍රීසි පුවත්පතක ප්‍රධාන සිරස්තලයකට අවධානය යොමු කරන්න සූදානම්. Daily News පුවත්පත වාර්තා කරනවා Cardinal tells Catholics pray to Our Lady to protect country people from pandemic. Camelia Natalia වාර්තා කරන්නේ. Archbishop of Colombo, His Holiness Malcolm Cardinal Ranjit, in an appeal to the country in the face of the fast-spreading COVID-19 pandemic, urged all Catholics to turn to Our Lady in prayer, seeking her blessing to protect the country and its people from this pandemic. යනුවෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් කරන ලද ඉල්ලීම අද දවසේ ඩේලි නිවුස් පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කර තිබෙනවා. කාදිනල් තුමන් විසින් සිදු කළ ඒ ඉල්ලීම ඊයේ දිනේදී ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ අපි විකාශය කළා. අපි සූදානම් කාදිනල් තුමන්ගේ ඒ පණිවිඩයට එහෙම නැත්නම් මේ ඉල්ලීමට ඔබ යොමු කරන්න. මොන ආගමකට අයිති වුණත් මොන භාෂාවක් කතා කරත් මොන ජාතියකට අයිති වුණත් අපි හැමෝම එක සහෝදරයන් පිරිසක් වශයෙන් මේ රට තුලින් මේ මහා උවදුර තුරන් කරන්නට අපෙන් ඉටු යුතු යුතුකම අපි ඉෂ්ට කර යුතුයි. එක්කෙනෙක් අනිත් එක්කෙනා ගැන හිතලා කටයුතු කරන්නට පුරුදු වෙන්න ඕනේ. අපි දැකලා තියෙනවා සමහර වෙලාවට හුඟක් අය Taman මේ නීති රීති වලට කීකරු වෙන්න කැමති. නමුත් කීප දෙනෙක් ඉන්නවා මේ සම්බන්ධව වැරදි විදිහට කටයුතු කරන්න යොමු වෙන. එහෙම කරන්න එපා. ඒක ඔබේ නිදහස නෙමෙයි. නිදහස කියලා කියන්නේ අනුන්ගේ ජීවිතයට පීඩාවක් නොවන විදිහට තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට පුරුදු වීමයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා අපි මේ වගකීම ඉෂ්ට කරන්නට කැප වෙමු කියලා. ආගමික නායකයන් සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ මේ හැමදෙනාම ඔබට සඳහන් කරන කාරණේ තමයි වගකීම් සහගත පුරවැසියන් ලෙස ජීවත් වීමේ වටිනාකම. මොකද මේ වසංගත තත්ත්වයක් එක්ක ඒ වගකීම් සහගත පුරවැසියෙක් ලෙස ජීවත් වීමේ වටිනාකම අන් සියලු දෙනාටත් බොහෝ වටිනවා. මොකද යම් හේකින් ඔබ ආසාදිතයෙක් වෙන්න පුළුවන්. ආසාදිතයයි සැක ඔබට PCR පරීක්ෂණ සිදු කරන්න පුළුවන්. මොකද ඇතැම් ප්‍රදේශවල වාර්තා වෙනවා ආසාදිතයයි සැකසිතලා PCR පරීක්ෂණ සිදු කළා. PCR පරීක්ෂණයේ වාර්තාව පැමිණෙන්නටත් කලින් ඇතැම් පුද්ගලයන් විවිධ ප්‍රදේශවල විවිධ කඩසාප්පුවල සංචාරය කරනවා. ඉන්පසු PCR වාර්තාව පැමිණි පසු COVID-19 පොසිටිව් එහෙම නැත්නම් ඒ පිළිබඳ වෛරසය ශරීරගත වෙලා කියන පණිවිඩය ලැබෙනකොට ඔහු වෛරසය ඔහු හෝ හැය වෛරසය තවත් ස්ථාන ගණනාවකට බෙදා හැරිය වෛරස් වාහකයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා වගකීම් සහගතව ජීවත් වීම කියන කාරණාව අපි යලි යලිත් ඔබට සිහිපත් කරනවා. ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරන්නට සූදානම්. ලංකාදීප පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලය පොලිසියේ 1200ක් නිරෝධායනයේ 60කට කොරෝනා ඉන්දිකා රාමනායක වාර්තා කරන ප්‍රධාන සිරස්තලය. රටපුරා පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් 1200කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමු කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි යනුවෙන් වාර්තා වෙනවා. කොවිඩ් වෛරසය ආසාදිත වූ පොලිස් නිලධාරීන් 60 දෙනෙකු පමණ වාර්තා වී ඇති නිසා මෙම පියවරගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි වාර්තා වෙන්නේ. ලංකාදීප අද ප්‍රධාන සිරස්තලයෙන් ඒ පිළිබඳව සඳහන් කරනවා. ඒත් එක්කම ලංකාදීප පුවත්පතේම ඉන්දිකා රාමනායක වාර්තා කරන තවත් ප්‍රවෘත්තියක් වෙරළබඩ පොලිසිය වසා දමයි ජම්පටා පොලිසියේ 4කට කොරෝනා. ඒත් ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වන ප්‍රවෘත්තියක්. පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් වෙරළබඩ පොලිසිය පෙරේදා රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි කියලා ලංකාදීප පුවත්පත අද දවසේ මුල් පිටුවේ වාර්තා කරනවා. ඒත් එක්කම ලංකාදීප මුල් පිටුවේ වාර්තා වෙන අනෙක් තොරතුරු අතරේ බස්නාහිරින් පැන්න අය නිරෝධායනයට නැවතී සිටින හෝටල් පරීක්ෂාවට එන අය අල්ලන්න සඳුදා මෙහෙයුමක් කියන ප්‍රවෘත්තිය අපි මේ පිළිබඳව හඬපට සහිතව ඔබට වාර්තා කළා. බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවට දැනුවත් කර තිබියදී එම නියෝගය නොතකා බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට ගොස් සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධ්‍යංශවල සහයෝගයෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය යනුවෙන් ලංකාදීප මුල් පිටුව වාර්තා කරනවා. ඒ වගේම ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තවත් ප්‍රවෘත්ති කිහිපයකට අපි අවධානය යොමු කරමු. බස්නාහිර අනිද්දා ඉවත් කළත් ප්‍රදේශ 68කට ඇඳිරිය දිගටම ඇඳිරි නීතිය ඉතුරු ප්‍රදේශ 68ෙම ක්‍රියාත්මක වෙනවා කියලා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා අලුයම 5ට ඉවත් කළත් සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක වෙනවා කියන කාරණය පිළිබඳවයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ.
හිටපු පොලිස්පතිගේ බොඩිගාඩ් සැරයන් කුඩු ගහද්දී දැලේ. හිටපු පොලිස්පතිගේ බොඩිගාඩ් සැරයන් කුඩු ගහද්දී දැලේ. ලංකාදීප වාර්තා කරන තවත් ප්‍රවෘත්තියක්. හිටපු පොලිස්පතිගේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස කටයුතු කළ සැරයන්වරයෙක් මේ විදිහට හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරද්දී අත්අඩංගුවටගෙන තියෙන ප්‍රවෘත්තියටයි ලංකාදීප මුල්පිටුවේ වාර්තා වෙන්නේ. ලංකාදීප මුල්පිටුවේ තවත් ප්‍රවෘත්තියකට අවධානය අපි යොමු කරන්න සූදානම්. නව ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් එයා වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ ඇත කියලා අද දවසේ වාර්තා කරනවා ලංකාදීප මුල්පිටුව. ලංකාදීප මුල්පිටුවේ තවත් ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරන්න සූදානම්. නිරෝධායන පවුල්වලට කෑම බේත් ආණ්ඩුවෙන් දෙන්න ගම්පහ කඩ ඇරියත් බඩු නෑ. විජිත හේරත් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් ඔබට දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. නිරෝධායන යවනම පවුල් සඳහා ඖෂධ සහ කෑම ආණ්ඩුවෙන් ලබා දෙන්න කියලා විජිත හේරත් මන්ත්‍රීතුමන් සඳහන් කරනවා. කෙසේ වෙතත් ඒ වෙනුවෙන් තීරණය අරගෙන ඉවරයි. අපි අද දවසේ සඳහන් කළා නිවෙස්වල නිරෝධායනය වන පවුල්වලට රුපියල් 10,000ක බඩු මල්ල නිවසටම ලබා දෙන ප්‍රවෘත්තිය. ඒ නිසා ඒ වෙනුවෙන් රජය මේ වන විටත් තීරණ අරගෙන ක්‍රියාත්මක වෙන්නට සූදානම් කියන කාරණේත් අපි සිහිපත් කරන්න ඕනේ. ලංකාදීප පුවත්පතේම තවත් ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරමු. සැමියා නිරෝධායනය වෙද්දී බිරිඳ වැඩට ආවේ කොහොමද? සමෘද්ධි සංවර්ධන නිලධාරීහු ප්‍රශ්න කරති. සමෘද්ධි කන්තෝරුව වැසේ. ඒත් ප්‍රධාන සෙරස්තලයකින් අපි මීට පෙර තවත් පුවත්පතක තිබිලා මේ කාරණාව වාර්තා කළා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරිණියකට COVID-19 අසංගතය එහෙම නැත්නම් වෛරසය ආසාදනය වෙලා තිබෙනවා. ඒ පිළිබඳවයි ලංකාදීප අද මුල්පිටුවේ වාර්තා කරන්නේ. ලංකාදීප මුල්පිටුවේ තවත් ප්‍රවෘත්ති කිහිපයකට අපි කෙටි ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න සූදානම්. කොග්ගල බ්‍රැන්ඩික්ස් සේවිකාවකට කොරෝනා මේ ලංකාදීප පුවත්පතේ මුල්පිටුවේ තවත් ප්‍රවෘත්තියක්. ඒ වගේම මිරිහානේ ගම් 3ක් හුදේකලා කරයි. කුරුණෑගල නගරයේ කඩසාප්පු වසා දමයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ අංක 6 වසා දමයි. තවත් කොරෝනා රෝගීහු 314ක් කියලා පුවත්පත මුද්‍රණය කරන විට වාර්තා වුණු රෝගීන්ගේ සංඛ්‍යාව සමග ලංකාදීප පුවත්පත අද දවසේ මුල්පිටුවේ සෙසු ප්‍රවෘත්ති යටතේ මේ පිළිබඳව වාර්තා කරනවා. ඒ අතරවාරයේ අපි සූදානම් අද උදෑසනම නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහත්මයා සම්බන්ධ කරගන්න. අයබෝන් නියෝජ්‍ය පොලිස්පතිතුමනි. අයිබෝන් සුබදෑසනක්. දැන් බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. අපි මුලින්ම බලමු මේ ගෙවුණු පැය 24 තුළ ඇඳිරි නීතිය කියන කාරණාව එහෙම නැත්නම් මේ නීතිය කඩ කරපු පිරිස කොපමණ සංඛ්‍යාවක් වාර්තා වෙනවද නියෝජ්‍ය පොලිස්පතිතුමනි? ඇඳිරි නීතිය කඩ කරපු පිරිස මේ දෙවෙනි වතාවට ඇඳිරි නීතිය පැනෙවුවට පස්සේ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනේදී ඒ පිරිස 221ක් වෙනවා. ඒ වගේම වාහන 40ක් අත්අඩංගුවටගෙන තියෙනවා. මුළු අත්අඩංගුවට ගත්ත පිරිස 1480ක් වෙනවා. වාහන 218ක්. ඒ වගේම විශේෂත්වයේ තියෙන්නේ දැන් මේ ගැසට් නිවේදනය ඔක්තෝබර් 15 ප්‍රකාශනපත් කළා. ඔව්. අපි පෙරේදා වෙනකන් දවස් 14ක කාලයක් දුන්න ගැසට් නිවේදනයේ ක්‍රියාත්මක නොකර ජනතාවට මුහුණු ආවරණ පළඳින්න ඒ වගේම අනිකුත් කටයුතු වල යෙදෙන්න කියලා දුරස්ථභාවයේ තියාගන්න කියලා. නමුත් දැන් මේ දවස් 14 ඉවරයි. අපි මේ සහන කාලයක් ඊයේ ඉඳලා මේ නීතිය ක්‍රියාත්මක කළා. ඒ අනුව දුරස්ථභාවයේ තබා නොගත්ත ඒ වගේම මුහුණු ආවරණ පැනදලා හිටපු නැති 39 දෙනෙකුත් ප්‍රථම වතාවට ඊයේ දිනේදී අත්අඩංගුවට ගත්තා. දැන් අපි නිරන්තරයෙන් මේ නීතියත් ක්‍රියාත්මක කරනවා. සහන කාලයක් දුන්නා. ජනතාව ඒවට අනුගතව කටයුතු කරන්නේ නැති නිසා අපට සිද්ධ වෙනවා මේ නීතිය ක්‍රියාත්මක කරන්න. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි, බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම මේ දීර්ඝ සතියන්තයත් එක්කම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ නිවේදනය දිනකට කලින් නිවේදනය කළා. ඉන් අනතුරුව අපි දුටුවා බස්නාහිර පළාතෙන් පිටවන්නට බොහෝ පිරිසක් උත්සාහ කරනවා. අධිවේගී මාර්ගවල පවා දැඩි වාහන තදබදයක් පැවතුණා. මේ පිටවුණු පිරිස සම්බන්ධයෙන් ඔබතුමන්ලා කොහොමද ක්‍රියාත්මක වෙන්නට සූදානම් වෙන්නේ? ඔව්, ක්‍රම දෙකකට සූදානම් වෙනවා. එක ක්‍රමයක් තමයි දැන් අපි ලංකාවේ බස්නාහිර පළාතේ මේ වගේම කුලියාපිටිය ප්‍රදේශයේ අර පොලිස් වසම් 5 දුම්මල සූරිය කුලියාපිටිය නාරම්මල පන්නල ගිරිඋල්ල මේ පොලිස් වසම් 5න් හෝ බස්නාහිර පළාතෙන් යම් කෙනෙක් පිට වෙලා ගිහිල්ලා
29 හරි 30 හරි දවස් දෙකෙන් එහෙක ලංකාවේ වෙන ප්‍රදේශයක හෝටලයක නවාතැන් පොලක සංචාරක බංගලාවක නැත්නම් වෙනත් නවාතැන් කියන ස්ථානයක ඉන්නවනම් ඒ අය එම ප්‍රදේශයේවලම දින 14ක කාලයකට නිරෝධායනයට ලක් කරන්න කියලා දැනුම් දීලා තියෙනවා ඒ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරලා. විශේෂයෙන්ම ඔවුන් ගිහිල්ලා තියෙන ආසාදිත ප්‍රදේශයක ඉඳලා ඒ අනුව ඒ ඉන්න තැනම ඒ හෝටලේම දින 14ක නිරෝධායනයට ලක් කරනවා. හෝටලයේ හෝ නවාතැනේ හෝ බංගලාවේ හරි විශ්‍රාමශාලාවේ හරි තැනක. ඊටත් අමතරව ඒ අයගේ තොරතුරු ලබාගෙන ඉදිරියේදී නඩු පවරනවා නිරෝධායන කටයුතු අවසානයේ. එහෙම අපිට අහුවෙන්නේ නැතුව යම් යම් තැන්වල අය ඉන්නවනම් ඒ අය අපිට අනිවාර්යෙන්ම සඳුදා උදේ නැවත කොළඹට එනකොට හඳුනා ගන්න පුළුවන්. ඒ අයට එරෙහිව සඳුදා උදෑසන ඒ තොරතුරු ලබාගෙන අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී විවාහ මංගල උත්සව සාද ඒ සියල්ල අවලංගු කරන්න කියලා තීරණය ලබා දීලා තියෙද්දි එහෙම නැත්නම් ඒ පිළිබඳව නිවේදනය කරලා තියෙද්දිත් ඊයේ කොළඹ තරු හෝටලයක යම් විවාහ මංගල උත්සවයක් පිළිබඳව තොරතුරු අද ජාතික පුවත්පත් සියල්ලම පහේ වාර්තා කරලා තියෙනවා. මේ සම්බන්ධිනුත් මම කැමතියි මාධ්‍ය ප්‍රකාශකතුමනි ඔබතුමාගෙන් දැනගන්න. ඔව් දැන් ඊයේ දහවල් තමයි මේ තොරතුරු ඇත්තටම අපිට ආවේ. මේක එක පැත්තක් මේ හෝටල් කළමනාකාරීත්වයේ සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ. මොකද පැහැදිලිව නියෝගයක් නිකුත් කරලා තිබුණා කිසිම ආකාරයක විවාහ මංගලයක් මහ ජනතාව රැස් වෙන යම් රැස්වීමක් ඒ වගේම ස්පෝර්ට් ඉවෙන්ට් එකක් ක්‍රීඩා කටයුත්තක් කරන්න එපා කියලා බස්නාහිර පළාතේ. ඒතර සෞඛ්‍ය බලධාරීන් ඒකට අවසර දීලා තිබුණෙත් නැහැ. ඒ අනුව 35 දෙනෙක් සහභාගී කරගෙන මේ උත්සවය පවත්වලා තිනවා. ඒක නවත්තන්න කටයුතු කළා. ඒ වගේම ඊයේ ප්‍රකාශ කීපයක් ගත්තා. දැන් අද ඒ හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරනවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකින්ගෙන්. අපි ඉදිරියේදී මේ විවාහ මංගල්‍ය සංවිධානය කරපු අයට ඒ වගේම හෝටලයේ කළමනාකාරීත්වයට ඊට අමතරව මේ හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකින්ටත් එරෙහිව නිරෝධායන රීතීන් යටතේ නඩු පැවරීමට කටයුතු කරනවා. ඒ වගේම ජනතාව මත තිබෙන කසුකුසුවක් තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි ඔය කිව්වට බස්නාහිර ඇඳිරි නීතිය සඳුදාට ඉවත් කරන්නේ නැති වේවි. ඒ පිළිබඳව මේ කලින් සඳහන් කළෙත් ඒ නිසා මේ විදිහේ විවිධ මති මතාන්තර තියෙනවා. සත්‍ය වශයෙන්ම බස්නාහිර පළාතේ ඇඳිරි නීතියට මොකද වෙන්නේ සඳුදා අලුයම පහෙන් පසු? දැනට පවතින තත්ත්වය. අනිවාර්යෙන්ම දැන් මෙතෙක් තිබිච්ච පොලිස් වසම් 48 ඇරෙන්න අලුතින් අපි ඇඳිරි නීතිය ප්‍රකාශනපත් කළා පෙරේදා රෑ තවත් 49ක ඒ 49 ඉවත් වෙනවා. ඉතින් ඒ ඉවත් වීම තමයි දැනට තියෙන තත්ත්වය අනුව සිදු වෙන්නේ. නමුත් ඉතින් සමහර විට ආසාදිතයින් හමු වීම ඒ කාරණා උඩ ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැනට එහෙම වෙනස් වීමක් නැහැ. ඒ 49 ඉවත් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට ලබන සතිය තුලදී විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සති දෙකකට තුනකට ආසන්න කාලයක් ඇඳිරි නීතිය ප්‍රකාශනපත් වෙනවා. ඒ ආසාදිතයින් හමු නොවීම ඒ වගේ සිද්ධාන්ත මත සමහර ලාවට සමහර ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් වෙන්නත් අවකාශ තියෙනවා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත. ඒ නිසා මේක තමයි දැනට තියෙන තත්ත්වය. ඔබ නිරතුරුවම ජනතාවට ජනතාවගේ තියෙන වගකීම සහ ඒ ජනතාව ඉටු කළ යුතුකම පිළිබඳව මතක් කරනවා. මේ මොහොතේදීත් මම කැමති ඒ සඳහා ඔබතුමන්ට කාල වේලාව ලබා දෙන්නේ පණිවිඩය ජනතාව වෙනුවෙන් ලබා දෙන්න. අපි නිරන්තරයෙන් කියන්නේ රැස්වීම් තියාගන්න එපා, මගුල් ගෙවල් තියන්න එපා, එකට එකතු වෙන්න එපා. ඒකම මුහුණු ආවරණ පළදින දුරස්ථභාවයේ තියාගන්න, පිරිසිදු කරගන්න, උෂ්ණත්වය පරීක්ෂා කරන්න ආයතනයක් නම් කර්මාන්ත ශාලාවක් නම් පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න මේ කාරණා ටික තමයි අපිට විශේෂයෙන්ම කියන්නේ. හොඳයි බෙහෙවින් ස්තුතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා අපි සම්බන්ධ කරගත්තේ. එතුමන් සඳහන් කරන විදිහට ඔබේ වගකීම ඉෂ්ට සිද්ධ කරන්න. අපි ඒ කාරණාව යලි සිහිපත් කරන්නේ සමහර දේවල් සමහරුන්ට ඉතා ඉක්මනින් අමතක වෙන නිසා. කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව අපි යලිත් ජාතික පුවත්පත්වල වාර්තා වන තොරතුරු හොයා බලමු. ඔබ යලිත් විකෙන්ඩ් ෂයින් සමගින් අපි ජාතික පුවත්පත්වලට අවධානය යොමු කරමින් සිටින්නේ. සූදානම් ඩේලි මිරර් පුවත්පතට අවධානය යොමු කරන ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරනවා COVID-19 can cause lasting lung damage despite recovery. epidemiology chief සුදත් සමරවීර මහතා වාර්තා කරන එහෙම නැත්නම් එතුමන් උපුටා දක්වමින් වාර්තා කරන ප්‍රවෘත්තියක් ශයන් ප්‍රනාන්දු පුල්ලේ වාර්තා කරන්නේ. There is a possibility that COVID-19 may cause lasting lung damage and infected person may develop other side effects even after recovery. චීෆ් එපිඩමොලොජිස්ට් සුදත් සමරවීර සෛඩයන්වෙන් වාර්තා කරනවා. මේ ප්‍රවෘත්තිය අපි වාර්තා කරා ඊයේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තිය තුලින් COVID-19 වෛරසය වැළඳුනාට පස්සේ
ඇතිවන සංකූලතා මොනවද, ඒ තුලින් සිදුවන බලපෑම් මොනවද කියලා අපි සූදානම් මේ වාර්තාව ඔබට ගෙනෙන්නට. කොවිඩ්-19 රෝගය හැදුනහම එයින් විශාලතම බලපෑමක් සිදුවන්නේ පෙනහළු වලට නියුමෝනියා තත්ත්වයක් සමග. ඒ නිසා සමහර වෙලාවට කලාතුරකින් ඒ රෝගය වැළඳුනාට පස්සේ සුව වුණාට පස්සේ පෙනහළු වල යම්කිසි විදියකින් අතුරු ආබාධයක්, කල්පවතින ආබාධයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව වෙනත් කල්පවතින ආබාධ පිළිබඳව නිශ්චිත පැහැදිලි තොරතුරක් මේ අවස්ථාවේදී නැහැ. මෙතනදී වැදගත්ම දේ තමයි මේ රෝගය හැදිලා සනීප වෙනවට වඩා කොහොම හරි මේ රෝගය අපි හැදෙන එකෙන් වළකින එක. අපි සූදානම් පුවත්පත් කිහිපයක ඇතුල් පිටු වාර්තා වන තොරතුරු එහෙම නැත්නම් වාර්තා වන යම් තොරතුරු කිහිපයක් ඔබට ගෙන එන්නට දිව ඉන පුවත්පතටයි අවධානය යොමු කරන්නේ. දිවයින පුවත්පතේ වාර්තා කරන මුව ආවරණ ඉවත් කිරීමේදී මුලින්ම යටිපටිය ගලවන්න. පටි පමණක්ම අල්ලා ගලවා ඉවත් කරන්න. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පල අමරසිංහ වෛද්‍යතුමීගේ වාර්තාවක් ඔබට දක්වන්නේ පවුලේ අය සමගවත් හුවමාරු කරගෙන මුව ආවරණ පළඳින්න එපා. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් වාර්තා කරන ප්‍රවෘත්තිය මුව ආවරණ නිවැරදිව පැළඳීම භාවිතය සහ ඉවත් කිරීම ඉතාම වැදගත් බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පල අමරසිංහ මහත්මිය සඳහන් කළා යනුවෙන් වාර්තා කරනවා. මුව ආවරණ පැළඳිය යුත්තේ ඇයි යන පැනයට පිළිතුරු දෙමින් මේ පිළිබඳව දක්වා තිබෙනවා. ඔබ සමහර විට නොදැනුවත්ම රෝග බීජ ශරීරය තුළ තිබෙන රෝග වාහකයෙකු බවට පත්විය හැකි. ඔබ කහින විට, කිවිසින විට, කතා කරන විට නාසයෙන් මුකෙන් කෙළබිඳිති විසවෙන්නට පුළුවන්. මෙලෙස වෛරසය අඩංගු සෙම, සොටු හා කෙළබිඳිති විසවීම මුව ආවරණ පැළඳීමෙන් අවම කරගන්නට පුළුවන් කියලත් මේ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. නිසා ඔබ අවට සිටින අයට රෝගයේ බෝවීම යම් පමණින් වළක්වා ගත හැකි මුව ආවරණ පැළඳීමෙන්. ඉතින් ඒ තුළින් පූර්ණ ආරක්ෂාව ලැබේ යයි සිතා නිකුත් සෞඛ්‍ය පුරුදු වලින් ඈත් නොවිය යුතු බවත් සඳහන් කරනවා. තප්පර 20කට වඩා සබන් දමා අතුල්ලා දෑත්සේදීම මීටරයකටත් වඩා හැම විටම දුරින් හිඳීම කියන කාරණා ඒ සෞඛ්‍ය පුරුදු පිළිබඳව දිවයින පුවත්පතේ අද දවසේ වාර්තා කරනවා. ඒත් එක්කම දිවයින පුවත්පතේ ඇතුල් පිටුවක වාර්තා වන තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන්න සූදානම්. දරුවන් පාරවල් වල ක්‍රීඩා පිටිවල ක්‍රිකට් ෆුට්බෝල් ගහන්න යවන්න එපා. රිජ්වේ ආර්ය ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහත්මයාගේ ප්‍රකාශයක් ඔබට දක්වමින් දිවයින පුවත්පත වාර්තා කරන්නේ. දෙමාපියනි පවතින කොරෝනා තත්ත්වය හමුවේ පාරවල් ක්‍රීඩා පිටි තුල දරුවන්ට ක්‍රිකට්, ෆුට්බෝල්, වොලිබෝල් වැනි පිරිස් ඒකරාශී වන ක්‍රීඩාවන් වල නිරත වෙන්න ඉඩ දෙන්න එපා. මොකද මේ එකතු වීම තුලින් දරුවන්ට කොරෝනා ආසාදනය වීමේ හැකියාව වැඩි. ඒ නිසා මේ ගැන දෙමාපියන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් යයි බොරැල්ල රිජ්වේ ආර්ය ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළ කාරණාව අද දිවයින පුවත්පත ඔබට දක්වනවා. අපි මීළඟට ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවක පළවන තොරතුරකට අවධානය යොමු කරන්න සූදානම්. පැය 24ක් ඇතුළත වෛරස ආසාදිතයෝ ලක්ෂ 5ක් රොයිටර් පුවත් සේවය උපුටා දක්වමින් වාර්තා කරන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිර යාමට පටන් ගැනීමෙන් පසු දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ ගණන ඉකුත් බදාදා දිනේ වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර යනුවෙන් වාර්තා කරනවා. ඒ අනුව බදාදා දිනේ ලොව නන්දෙසින් වාර්තා වුණු වෛරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 5 ඉක්මවා ගොස් ඇති අතර දෛනික නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 5 ඉක්ම වූ පළමු අවස්ථාවද මෙයයි යනුවෙන් වාර්තා කරනවා අද දවසේ. මේ තමයි තියෙන භයානක තත්ත්වය. ලෝකයේ පුරාම ශීඝ්‍රයෙන් මේ තෙවන සමහර රටවල දෙවන රැල්ල ඉතාම ශීඝ්‍රයෙන් පැතිර යනවා. ඒ නිසාම තමයි අපි ඔබට නිරතුරුවම සඳහන් කරන්නේ ඔබේ සෞඛ්‍ය පුරුදු ඒ වගේම ඔබේ වගකීම කියන කාරණාව යලි යලි සිහිපත් කරන්නේ. අපි සූදානම් ලංකාදීප පුවත්පතේම ඇතුල් පිටුවක වාර්තා වන තවත් විදේශීය ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන්න. දින 200යි තායිවානයේ කොරෝනා ආසාදිතයෝ නැහැ. ඒෆි ප්‍රංශ පුවත් සේවය ප්‍රංශපුවත් සේවය උපුටා දක්වමින් වාර්තා කරනවා. තායිවානයේ කොරෝනා ආසාදිතයන් නොමැති බවත් දින 200කින් තායිවාන සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවුණු බව එරට වසංගත රෝග මර්ධන ඒකකය පවසා තිබේ යනුවෙන් වාර්තා කරනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආරම්භ වූයේ චීනයේ හූබෙයි පළාතේ වූහන් නගරය කේන්ද්‍ර කොට ගනිමින් චීනයේ සෙසු පළාත් වලට වෛරස ව්‍යාප්තිය සිදු සැනින් තායිවාන සෞඛ්‍ය බලධාරීහුන් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. නිරෝධායන නීති පනවල ක්‍රියාත්මක කරලා සංචරණ තහංචි පනවමින් තායිවානයට වෛරසය පැතිරීම අවම කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් සහ තායිවාන රජය සමත් වෙලා තිබෙන බව තමයි වාර්තා කරන්නේ. චීන සමූහාණ්ඩුවේ කොටසක් විදිහට තායිවානයේ පවතින විශේෂ පරිපාලන කලාපයක් විදිහට කොහොම වුණත් තායිවානයට
ඒ වෛරසය පැතිරෑම වළක්වන්නට ඔවුන් ඉතාම දැඩි තීන්දුව తీරන සමගින් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. අපි ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටියේ ලෝවට ප්‍රවෘත්ති අතරේ තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන්නට සූදානම්. කොරෝනා වසංගත තත්ත්වය COVID-19 තත්ත්වයේ මේ වන විට වැඩිම ආසාදිත සහ මරණ සංඛ්‍යාව වාර්තා වෙන ඇමරිකාව ඒ සියල්ල අතරේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙනවා. මිලියන 80ක් දැනටමත් ඡන්දය දීලා ඇමරිකන් ජනපතිවරණයට තව දින 3යි යනුවෙන් වාර්තා කරනවා රොයිටර් පුවත් සේවකයට දක්වමින්. ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ ඇමරිකා එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ දත්තගණනය කිරීම වලට අනුව 29 වනදා වන විට ඇමරිකානුවන් මිලියන 80ක් ඡන්දය ප්‍රකාශ කර ඇත යනුවෙන් වාර්තා කරනවා. ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය නොවැම්බර් 3 වෙනිදා පැවැත්වීමට නියමිතයි. දැනට කර ඇති ගණනය කිරීම වලට අනුව මිලියන 80කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අතර ඒ අනුව සියවසකට පසු වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ ජනාධිපතිවරණය මෙය වනු ඇති බව පැවසේ කියලා තමයි වාර්තා වෙන්නේ. මෙවර මැතිවරණය උණුසුම් සභාවයක් ගනීවි. වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් අතර ඉතාම දැඩි තරගයක් පවතින බව තමයි විදේශ වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඒ විදිහටයි ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල වාර්තා වෙන්නේ. අපි දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල වාර්තා වන වාර්තාවකට අදහස් එහෙම නැත්නම් ඉඩකඩ ලබා දෙන්න සූදානම්. දිනමින පුවත්පත වාර්තා කරනවා ශ්‍රී ලංකාවේ වායු දූෂණයේ අසාමාන්‍ය ඉහළ යාමක් නිරන්තර අවධානයෙන් ඉන්නයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ කියයි කියලා සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් මේ දිනවල නිරීක්ෂණය වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දී ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ ප්‍රකාශ කරයි. මේ පිළිබඳව ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මාධ්‍ය ජානක හඳුන්පතිරණ මහතා ප්‍රකාශ කරන්නේ කොළඹ මහනුවර පුත්තලම වවුනියාව යාපනය ඇතුළු අනෙකුත් ප්‍රදේශවල වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම මෙම මාස 27 වෙනිදා සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි කියලා වාර්තා කරනවා. ඒ නිසා තමයි අර දහවල් කාලයේදීත් මීදුම වැනි ස්වභාවයක් ඔබට දකින්න තිබෙන්නේ. කොළඹ ප්‍රදේශයේ නම් අපිට ඒ බව හොඳින්ම දැක ගන්නට පුළුවන් වෙනවා. දිනමින පුවත්පතේ ඇතුල් පිටුවක වාර්තා වෙන තොරතුරක් අපි ඔබට ගෙනාවේ. අපි තවත් කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරු යලිත් ජාතික පුවත්පත් වෙත යමු. අපි අරිත් සූදානම් ජාතික පුවත්පත්වල වාර්තා වන තොරතුරු කිහිපයක් ඔබට ගෙන එන්නට. ඒ අතරේ දිව ඉන පුවත්පත වාර්තා කරන ප්‍රවෘත්තියක් අද උසස් පෙළ විභාගයේ ගිණුම් කරන විශේෂ සම්බන්ධයෙන් ඒ ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ. අද ගිණුම් කරන විභාගයට කැල්කියුලේටර් එකකට අවසර ගිණුම් කරන විභාගය සඳහා ගණක යන්ත්‍රයකට මේ කැල්කියුලේටරයට අවසර ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඊයේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති තුලින් වාර්තා කළා විභාග කොමසාරිස්තුමන්ගේ වාර්තාව කියම නැත්නම් එතුමන්ගේ ප්‍රකාශය. අපි මේ ප්‍රකාශය ඔබට ගෙනෙන්න සූදානම්. මෙවර අතිරේක පහසුකමක් ලබා දීලා තියෙනවා සාමාන්‍ය කැල්කියුලේටරයක් පාවිච්චි කිරීමට. දැන් සෙනසුරාදා දිනේ පැවැත්වෙන්නේ ගිණුම් කරන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. ඒ අනුව පළවෙනි පත්‍රයේ ඉදිරිපත් කරන දිනේදීත් යම් යම් ගැටලු ඇතැම් විභාග ශාලාධිපතිවරුන් වෙතින් සිදු වූ බව වාර්තා වුණා. මේ ඊටාම දැඩි ලෙස මා කියා සිටිනවා ඕනෑම වර්ගයේ කැල්කියුලේටරයක් පාවිච්චි කිරීමට අවකාශ තියෙනවා මේ දරුවන්ට. විශේෂයෙන් වැඩසටහන් සැලසුම් කළ නොහැකි කැල්කියුලේටරයක් පාවිච්චි කරන්නටයි අපි අවසර දීලා තියෙන්නේ. අපි තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න සූදානම්. කාටුන් බලන්නට කලින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන ප්‍රවෘත්තියක්. ඩේලි මිරර් මුල් පිටුවේ Chinese PCR machine at IDH malfunctions. It is capable of conducting 1000 PCR tests at one time and has a capacity of 4000 PCR tests per day. යනුවෙන් වාර්තා කරනවා. A team of experts arrived from China last night to fix a PCR machine which malfunctioned, causing a delay on obtaining result of some PCR tests. ප්‍රධාන PCR යන්ත්‍රයේ තිබුණු ඒ ගැටලුව විසඳන්නට චීන නියෝජිතයන් පැමිණ තිබෙන බවත් වාර්තා කරනවා. සහ එයින් ලැබෙන වාර්තාවන් ප්‍රමාණය පිළිබඳවත් අද දවසේ වාර්තා කරලා තියෙනවා ඩේලි මිරර් පුවත්පත. ඩේලි මිරර් පුවත්පතම අද මුල් පිටුවේ වැඩි ඉඩක් ලබා දීලා තියෙනවා ඔබ කොහොමද
මේ මාස්ක් එක එහෙම නැත්නම් මුහුණු ආවරණය පළඳින්නේ මුහුණු ආවරණය හරහා කොහොමද ඔබ ආරක්ෂා වෙන්නේ වගේම වෛරස් ආසාදිතයෙක් නම් කොහොමද ඔබ වෛරසය වෙනත් කෙනෙකුට ලබා නොදී ඉන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් විශාල ඉඩක් ලබා දීලා තිනවා wear a mask to protect yourself and others යනුවෙන් වාර්තා කරලා තින්නේ. එහිදී කොහොමද වෛරසය ව්‍යාප්ත වෙන්නේ, how quickly can virus spread, ඒ අනුව breath, ඒ වගේම cough, sneeze, කොහොමද ඔබේ මේ බින්දිති මගින් මේ වෛරසය ව්‍යාප්ත වෙන්නේ කියලා වාර්තා කරනවා. ඉන් අනතුරුව දකුණු පසින් කොහොමද ඔබ මාස්ක් එකක් එහෙම නැත්නම් මුහුණු ආවරණයක් පැළඳීම හරහා මේ වෛරසයේ බලපෑමෙන් මිදෙන්නේ කියලා වෛරසයේ අධි අවධානමක් තිබෙනවා. වෛරස වාහකයෙක් සමගින් ඔබ මුහුණට මුහුණු ආවරණයක් නොමැතිව සමාජ දුරස්ථ භාවයෙන් තොරව ළඟින් සිට කතා බහ කළොත් ඉන් අනතුරුව නිරෝගී පුද්ගලයෙක් මාස්ක් එක එහෙම නැත්නම් මුහුණු ආවරණය පැළඳුවට පස්සේ යම් තාක් දුරකට අර තිබෙන කාරණාව එහෙම නැත්නම් තිබෙන ඒ පීඩනය අඩු වෙනවා. ඒත් එක්කම වෛරස් ආසාදිතයා මාස්ක් එකක් එහෙම නැත්නම් මුහුණු ආවරණයක් පැළඳ ඒ වගේම නිරෝගී පුද්ගලයෙක් ඉදිරිපිට සාකච්ඡා කළත් තියෙන ඒ අවධානම අඩු ස්වභාවයක් තිබෙන්නේ. දෙදෙනාම මුහුණු ආවරණ පැළඳ තිබෙනවා නම් ඊටමත් අඩු ස්වභාවයක් තිබෙන්නේ. දෙදෙනාම මුහුණු ආවරණ පැළඳමින් සමාජ දුරස්ථ භාවයත් තබා ගන්නවා නම් කොහොමද ඔබට මේ වෛරසෙන් වළක්වෙන්නේ කියන කාරණාවත් ඒ වගේම මාස්ක් වල එහෙම නැත්නම් මුහුණු ආවරණ වල තිබෙන කාර්යක්ෂමතාවය පිළිබඳවත් වාර්තා කරනවා. සාමාන්‍ය රෙදි මුහුණු ආවරණයකින් වෛරසයට නිරාවරණය වීම 5% වගේ ප්‍රතිශතයක කියන්නේ අඩු මට්ටමක තියෙන එහෙම නැත්නම් වෛරසයට ඔබ ගොදුරු වෙන්න පුළුවන්. සාමාන්‍ය සර්ජිකල් මාස්ක් එකක් එහෙම නැත්නම් ඔබ නිතර දකින අර ලා නිල් පැහැති සර්ජිකල් මාස්ක් එකේ 95%කින් පමණ ඒ සඳහා ආරක්ෂාවක් තිබෙනවා කියලා වාර්තා කරනවා ඔවුන් ඩේලි මිරර් පුවත්පත. ඒ වගේම N95 වර්ගයේ උසස් මට්ටමේ මුහුණු ආවරණයකින් 95%ක ඒ ආරක්ෂාව ඔබට ලැබෙනවා කියන කාරණේත් සිහිපත් කරනවා. ඒ පමණක් නෙවෙයි ඔබ මුහුණු ආවරණ භාවිත කරලා තැන තැන දාන්න එපා. අපි දකිනවා මේ වන විට ඇතැම් ස්ථානවල හුළඟේ පාවෙනවා, කුරුල්ලන්ගේ කරේ පැටලෙනවා, හොටේ පැටලෙනවා. ඒ වගේම එහා මෙහා පාරේ ඉන්න සත්තු මේ මුහුණු ආවරණ ආහාරයට ගන්නවා. ඒ නිසා ඊළඟ පාරිසරික ප්‍රශ්නය බවට පත් කරන්න එපා. ඒ පිළිබඳවත් ඔබට සමාජ වගකීමක් තිබෙනවා කියන කාරණය මතක් කරමින් අපි සූදානම් අද දවසේ කාටුන් බලන්න. කාටුන් අතරේ අපේ පළවෙනි අවධානය එහෙම නැත්නම් පළවෙනි කාටුන් එක දිවෙන පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුන් එක. ෆේක් බුක් කාටුන් එකේ මෙන්න මෙහෙම කියනවා. MCC වගේ ගිවිසුමක් අත්සන් කරන ආණ්ඩුවක ඉන්නේ නැහැ කියලා විමල් කියන්නේ. අර 20ට වගේ සංවේදී වේද කියලා කවුද දන්නේ කියලා ඔන්න ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුනේ සඳහන් කරනවා. අංජනගේ කාටුන් අපි බලමුද? අංජනගේ කාටුන් වසර 30ක් ඉදිරිය බලලා එජාප ප්‍රතිසංවිධාන කටයුතු කරන්න කියලා රනිල් රුවන්ට උපදෙස් දීලා 2050 දී බලය ගන්නද සෑර් කියලා ඔන්න අංජනගේ කාටුන් එකේ මහජනයා අහනවා මේ සර්ගේ. පංකජ රුවින්දගේ සරදම් කාටුනය ලංකාදීප පුවත්පතේ බලපං ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය දැම්මාම මුං නුවරඑළියට පැනලානේ. පිට රටවලත් කොරෝනා තිබුණේ නැත්නම් සෑර්ලත් රට පැනලා කියලා ඔන්න මහජනයා කියනවා කියලා තමයි සඳහන් කරන්නේ. පිටරට කොරෝනා නිසා සෑර්ලා මෙහි ඉන්නවා කියලා ඔන්න මහජනයා කියන ප්‍රකාශය සරදම් කාටුනේ අද සඳහන් වෙනවා. දිවයින පුවත්පතේ කාටුන් එකක් මේ කාටුනේ සඳහන් වෙන්නේ මේ කියන්නේ මුකුත් වචන නැහැ. නමුත් එක් පැත්තකින් අපිට පේන විදිහට ඇමරිකානු තොප්පියක් දාගෙන රෝස මලක් දික් කරගෙන මහත්තයෙක් එනවා. අනික් පැත්තේ මල්ලකුත් තියාගෙන චීන අර තොප්පියක් උණබට තොප්පියක් දාගෙන අර සාම්ප්‍රදායිකව අපි දකින චීන රවුලත් එක්ක දරුවෙක් වඩාගෙන ඉන්නවා කියලා තමයි පේන්නේ. පේන ආකාරයට මේ දරුවා ශ්‍රී ලංකාවට වග කියන එහෙම නැත්නම් ජනාධිපතිතුමාව කාටුනේට නගලා තියෙන්නේ. අනික් පැත්තෙන් අර කෝට් එක ඇඳගෙන ඉන්න මහත්තයා MCC කියලා රෝස මලක් දික් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. දිවයින පුවත්පතේම බෙම්පියා කාටුන් එකට අපි අවධානය යොමු කරමු. බෙම්පියා කාටුනේ දේශපාලකතුමා වීරවංශ මහත්තයා කියනවා MCC ගිවිසුම අත්සන් කරොත් ආණ්ඩුවේ ඉන්නේ නැතිලු. ඊට පස්සේ ඔන්න මේ බෙම්පියා කියන කතාව අහලා දුවනවා මේ දේශපාලකතුමා. කොහෙද ඔය දුවන්නේ?
අත්සන් කරවන්න කියලා ඔන්න දේශපාලකතුමා දුවනවා පේන්නේ. දේශපාලකතුමත් පේන විදිහට දන්න දේශපාලකතුමෙක්ද? එහෙම ටිකක් අඳුර ගන්න බෑ වගේ. තරස්වින්ගේ බෙම්පියා කාටුන්නේ. දිවයින පුවත්පතේ උදය විමලසිරිගේ පුරසාරං කාටුන් එකට අපි අවධානය යොමු කරමු. පාස්කු කොමිසම කොවිඩ් නිසා නවත්තලලු. පස්සේ ආයි පටන් ගන්නවලු පුරන්. ඒක හොඳ. චිත්‍රපටවලටත් මැද විරාම තියෙනවනේ සර් කියලා ඔන්න මේ පුරන් සර්ට කියනවා පාස්කු කොමිසම කොවිඩ් නිසා නවත්තලා කියන කාරණාව සම්බන්ධයෙන්. උදේ විමලසිරිගේ පුරසාරං කාටුනේ තමයි අපි ඒ බැලුවේ. දිවයින ඕකයි තත්ත්වයේ පද 4 අනුරාධගේ පද 4 මෙන්න මෙහෙම කියනවා. ලොස් වූ බව කිව්ව 19 පුස්වන 20ට කතා නායක ගහයි අත්සන රැස් වී විධායක සභාවේදී ප්ලස් වුණ ඇස්වල කඳුළු පුරවන් අනුර දුක් වින කියලා අද ඔන්න දිවයින පුවත්පතේ අනුරාධගේ පද 4 සඳහන් වෙනවා. ලොස් වූ බව කිව්ව 19 පුස්වන 20ට කතා නායක ගහයි අත්සන රැස් වී විධායක සභාවේදී ප්ලස් වුණ ඇස්වල කඳුළු පුරවන් අනුර දුක් වින කියලා අද දිවයින වාර්තා කරන කාටුනේ අනුරාධික කාටුනේ පද 4 ඕකයි තත්ත්වයේ පද 4 සඳහන් කරලා තියෙනවා. ඒ අතර වාරේ අපි ඩේලි මිරර් පුවත්පතේ කාටුනේට අවධානය යොමු කරන්න සූදානම්. සෝෂල් ඩිස්ටන්ස් කියලා රේඛාවක් තිබෙනවා. මහජනයා ඉන්නවා ඒ රේඛාවේ එක කෙළවරක හිස් වූ පිඟානක් එක්ක. අනෙක් පස්සේ ප්‍රොෆිට් කියලා කොලයකුත් අත තියාගෙන කෝට් එකක් කළු කෝට් එකක් එහෙම ඇඳගත්ත බ්‍රීෆ් කේස් එකක් තියාගෙන ඉන්න මහත්තයෙක් ප්‍රොෆිට් එක ඇනලිස් කරනවා. එහෙම නැත්නම් තමන්ගේ ලාභය පිළිබඳව බලාගෙන ඉන්නවා. ලාභය ටිකක් පල්ලෙහාට ගිහිල්ලා කියලා. එහා පැත්තේ තව මහත්තුරු දෙන්නෙක් ඉන්නවා. හැබැයි සෝෂල් ඩිස්ටන්ස් මහජනයාට විතරද කියලත් එතන ප්‍රශ්න කරලා තියෙනවා අද ඩේලි මිරර් කාටුනේ. දිනමින අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නෑ කාටුනේට අපි අවධානය යොමු කරන්න සූදානම්. පොම්පියෝ එද්දි විරුද්ධ වුණු ජවිපේ චීනෙන් එද්දි සද්ද නැතුව හිටියලු. එහෙනම් එයාලත් එකවර චරිත දෙකක් රඟපානවා කියලා ඔන්න කියලා වැඩක් නෑ කාටුනේ අද දවසේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපි දිනමින පුවත්පතේ අවධානය යොමු කරනවා. මහජනතාව ඉන්නවා. මහජනතාව මේ එක පැත්තකින් ඇහෙනවා ABCD අකුරු ටික ඇහෙනවා. අනික් පැත්තෙන් ඇහෙනවා චීන අකුරු. දෙපැත්තේ ඉන්නවා මහත්තුරු දෙන්නෙක්. එක මහත්තයෙක් කෝට් එකක් දාලා සමහරලාට මේ පොම්පියෝ මහත්තයක් දන්නේ නැහැනේ. ඒත් එකම චීන තානාපති කාර්යාලයෙන්ුත් නිවේදන නිකුත් කරලා තිබුණ නිසා මේ චීන මහත්තයෙකුත් ඇඳලා තියෙනවා. අර සාම්ප්‍රදායික චීන උණබට තොප්පියත් එක්ක. දිනමින පුවත්පතේ දිල්රූගේ සීපද අපි සීපද බලමු මොනවද කියලා. බස්නා හිරට සීමාතර කෙරෙයි කියා සමහරු කඩිනමින් දුවගෙන ගමට ගියා. දැන් ගිය හකුර ගැන පළ නැත දෝෂ තියා ගිය අය ගෙට වෙලා ඉනුමැන වටේ නොයා. ඔන්න බස්නා හිරින් කඩිමුඩියේ වෙනත් ප්‍රදේශවලට පැන්න අයට දිල්රුගේ සීපද. බස්නා හිරට සීමාතර කෙරෙයි කියා සමහරු කඩිනමින් දුවගෙන ගමට ගියා. දැන් ගිය හකුර ගැන පළ නැත දෝෂ තියා ගිය අය ගෙට වෙලා ඉනුමැන වටේ නොයා. මේ තමයි දිල්රුගේ සීපද. වටේ යන්න ගිහිල්ලා අවසානයේ තවත් බොහෝ පිරිසකට ඔය වෛරසය ලබා දෙන්න එපා කියන එක සමහරලාට ඔබ ආසාදිත නැද්ද කියලා ඔබ දන්නේ නැති නිසා දිල්රුගේ සීපද 4 සඳහන් වෙන්නේ. අපි ඉක්මනින්ම ලංකාදීප පුවත්පතේ එතුමා තලන්ගේ එතුමා කාටුනේටත් අවධානය යොමු කරමු. MCC එකට අත්සන් කරන ආණ්ඩුවක අපි ඉන්නේ නැහැ. විමල් මහත්තයා කියනවා වගේ තමයි පේන්නේ. ඔව් අපි ඉන්නෙත් නැහැ. ගම්මන්පිල මහත්තයා වගේ තමයි පැත්තකින් පේන්නේ. අනේ යන්න වීරවංශ ඔන්න ඔහොම කියනවා. 20න් පස්සේ මිනිස්සු දන්නවා ඔහෙලා කිව්වොත් කරන්නේ ඒකේ අනිත් පැත්ත කියලා අද තලං කාටුනේ සඳහන් කරලා තියෙනවා. තලංගේ කාටුනේ. ඒ වගේම ලංකාදීප දාස හපුවලානගේ ස්වාරිස් කාටුනේ එක පැත්තක ඔන්න මහජනතාව දුවන අතරේ වෛරසයක් පේනවා. ඊට පස්සේ පොල් තියෙනවා, සීනි තියෙනවා, හාල් තියෙනවා, පිටිපස්සෙන් දුවගෙන එනවා. මහජනතාව කඩමාල්ලත් බිම දාලා දුවගෙන යනවා කියලා තමයි වෙන්නේ. තමන්ගේ ආරක්ෂාව තමන් සපය ගන්න වෙලා වගේ කියලා තමයි දුවන්නේ. ඒ දුවන ගමන් කල්පනා කරන ඒ මහජනයාට
හිටපු දේශපාලන චරිතයක මූණත් සිහිපත් වෙනවා. තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේට අපි අවධානය යොමු කරමු ඉක්මනටම. බලන්නකෝ අනේ මේ කොරෝනා වසංගතය ASCII රෝසි කොළඹ නගර සභාව පවත්වලානේ. ඕක මොකද්ද? පාර්ලිමේන්තුවක් තියෙන්නේ. ඒකේ තරම් ලෙඩ්ඩු නැතුව ඇති කියලාත් ඔන්න අද තරංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේ සඳහන් කරලා තියෙනවා. තිස ඒවාවිස්සගේ හිනාවැස්ස කාටුනේ කොහොමද මගේ වැඩ කියලා කොරෝනා ගල් රෝලක් එනවා. ඒ ගල් රෝලෙන් මහජනතාව බිමටම සමතලා කරලා තියෙනවා කියලා තමයි තිස ඒවාවිස්සගේ හිනාවැස්ස තියෙන්නේ. ඉතින් ඒ විදිහට සඳහන් කරන අද කාටුන් ටික මේ විදිහට පුවත්පත්වල වාර්තා වෙනවා. ඔන්න ඔහොමයි ජාතික පුවත්පත්වල අද කාටුන් තියෙන්නේ. අපි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව යලිත් මුණ ගැහෙමු. විගින් ශාසනය ඔස්සේ අපි ජාතික පුවත්පත්වල කාරණාවලින් අනතුරුව අපි සූදානම් වෙන්නේ දැන් මේ කාලවකවානුව අපි හැමෝටම ටිකක් අමාරු කාලවකවානුවක්. අපි කියන්නේ මේ ශ්‍රී ලංකා වාසීන්ට පමණක් නෙවෙයි මුළු මහත් ලෝක වාසීන්ටම අපි ගත කරන කාලය ඉතාම අපහසු කාලයක්. COVID-19 වසංගතයත් එක්ක මේ COVID-19 වසංගතයේ ඇතැම් රටවලට මේ වෙද්දී දෙවන තුන්වන රැල්ල අපේ රටේ තුන්වන රැල්ල ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට ක්‍රියාත්මක වෙන කාලවකවානුව තුළ අපේ හිතට එක එක දේවල් එනවා. අපිට මානසික මට්ටම එක් මට්ටමකට පවත්වාගෙන යන්න, එහෙම නැත්නම් මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්නට දැඩි අපහසුතාවක් තිබෙනවා. දරුවෝ ගත්තාම දරුවෝ නිවසටම වෙලා ඉන්නේ. බොහෝ දෙනෙක් බොහෝ කාලයක් නිවසටම වෙලා ඉන්නේ. ඒ නිසා අපි මේ මානසික සෞඛ්‍ය පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා ඒ පිළිබඳව අසල දැනුමක් ඇති ඒ සම්බන්ධයෙන් ඔබට නිවැරදිම උපදෙස් ටික ලබා දෙන්න පුළුවන් පුද්ගලයෙකුට අපි මැදිරියට ආරාධනා කළා. ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ මනෝවෛද්‍ය එන් කුමාරනායක වෛද්‍යතුමන්. අයිබෝන් වෛද්‍යතුමනි. අයිබෝන්. අපේ මේ අයිබෝන් කියන පිළිගැනීම දැන් ලෝකෙම පිළිගන්න දෙයක් බවට පත් වෙලා තියෙනවා කොරෝනා වෛරසය පැතිර යාමත් එක්ක. දැන් වෛද්‍යතුමනි කොරෝනා තෙවන රැල්ල අපේ රට තුල ක්‍රියාත්මක වෙනවා. මිනිස්සුන්ගේ ජීවිත යලිත් වතාවක් අර කෙමෙන් සාමාන්‍ය අතට පත් වේගෙන ඉන්නකොටම යලිත් උඩු යටිකුරු වෙලා තියෙනවා. මානසික ආතතිය මේත් එක්කම මිනිසුන්ට ඇවිත් තියෙන මානසික ආතතිය මේ අවපීඩනයට දැන් ගොදුරු වෙමින් තියෙන්නේ. අපි මොකක්ද මේ ආතතියෙන් මිදෙන්නට, එහෙම නැත්නම් මේ පවතින තත්ත්වයක් එක්ක තියෙන මානසික ආතතියෙන් මිදෙන්න කරන්නේ? ඇත්තටම දැන් අපේ ජීවිත දිහා බැලුවොත් එහෙම මේක පොඩි පහේ ආතතියක් කියලා කියන්න බෑ. ඔව්. මීට හේතුව තමයි එක පැත්තකින් රැකියාවල් නැති වෙලා ගිහිල්ලා. එහෙම නැත්නම් වැටුපෙන් භාගයයි හම් වෙන්නේ. නැත්නම් ගෙදරට වෙලා ඉන්නවා. දරුවොත් ගෙදරට වෙලා. දරුවන්ට එළියට යන්න විදියක් නැහැ. දරුවන්ට සෙල්ලම් කරන්න විදියක් නැහැ. පන්ති නැවතිලා. සමහර ලාවට තමන්ගේ ආදායම විශාල ලෙස බිඳ වැටිලා. ව්‍යාපාර නැවතිලා. සමහරට එළියට බහින්නත් බෑ. නෑදෑයෝ හම්බෙන්න බෑ. මිතුරන් හම්බෙන්න බෑ. තනිකරම ජීවිතේ අපි කවදාකවත් බලාපොරොත්තු නොවුණු අපි රැල්ලෙන් රැල්ලට ඇවිල්ලා දැන් අයිමත් හිර වෙලා කියලා හිතනවා. නිකන් හරියට අපිව ඉර කරලා එක කොටුවක දාලා වහලා දාලා. ඔව් කොටුවක දාලා වහලා දාලා. ඉතින් දැන් මෙවැනි අවස්ථාවකදී තියෙන ඊටාත්ම නරක තත්ත්වය තමයි අපේ මානසික ප්‍රතික්‍රියාව. මනසත් එක්කනේ සියලුම ගනුදෙනු බුදුන් වහන්සේ කිව්වා වගේ මනෝ පුත්තංගමා ධම්මා මනස තමයි සියල්ලටම ඉස්සරහට එන්නේ. දැන් වෙනදට වැඩිය තියෙන වෙන විශේෂය තමයි දැන් අපිට මේ දවස්වල හුඟක් වෙලාවට මේ එන යොමු වෙන රෝගීන් දිහා බැලුවම ලැබෙන දුරකථන දිහා බැලුවම මොවුන්ගේ ජීවිත අපිට නොපෙනෙන පැත්තකින් ඊටාම නරක විදියට අවුල් වීමක් දකින්න ලැබෙනවා. දැන් අපේ රටේ මේ ගැන සමීක්ෂණ අඩුයි. නමුත් අපි බැලුවොත් ඇමරිකානු වගේ රටක අපි දැන් දැක්කා 70%ක් පමණ ජනතාව දැඩි මානසික ආතතියක ගිහිල්ලා කියලා. ඇත්තටම මේ මානසික ආතතිය කියන්නේ හොඳ ප්‍රතික්‍රියාවක්. මානසික ආතතිය අපිට ගල් යුගයේදී වනචාර යුගයේදී සතුන් එක්ක දඩයම් කළා සතුන්ගේ පස්සේ දුවනකොට සතුන් එලවගෙන එනකොට අපි දුවනවා. මෙන්න මේ ෆයිට් or ෆ්ලයිට් කියන රියැක්ෂන් එකේදී අපිට විශාල ඇඩ්‍රිනලින් ප්‍රමාණයක් ඕන වුණා. කෝටිසෝල් ප්‍රමාණයක් ඕන වුණා. මේකට මූණ දීලා ජය ගන්න කියලා. නමුත් දැන් අපි අයිමත් ඒ යුගයට හිමින් ඇතුල් වෙනවා වගේ. කියන්නේ අපේ ජීවිත එකපාරට බිඳ වැටෙනකොට මේ ප්‍රතික්‍රියාව සිදු වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රතික්‍රියාවේ නරක ප්‍රතිඵල තමයි අර ඒ අපි එකපාරට ප්‍රතික්‍රියාව ඇති වෙලා නැති වෙලා ගියොත් එතනින් ඉවරයි ඒක. දැන් එහෙම නෙවෙයි.
අද වෙනස් වේද, හෙට වෙනස් වේද, හෙට මොනෝ වේද, හෙට කොරෝනා නැති වේද, හෙට මට රස්සාව හම්බ වේද, හෙට දරුවන්ගේ පාසල අරීද, දරුවන්ගේ විභාගය තියේද, මේ හැම දෙයක්ම මගේ ආදායමට කුමක් වේද, මම ජීවත් වෙන්නේ කොහොමද, මේ හැම දෙයක්ම මේක ඇතුළේදී සිදුවෙන නරක දේවල් කීපයක් මම ඔබට කියන්න කැමතියි. මේ ආතතිය දිගටම තිබුණොත් කෝටිසෝල් වැඩි වෙනවා. එපිලෙප්ට්‍රීන් කියන හෝමෝන්ස් වැඩි වෙනවා. වැඩි වීමත් එක්කම සීනි වැඩි වෙනවා ඇඟේ. සීනි විතරක් නෙවෙයි ඊළඟට මේද අම්ල වැඩි වෙනවා. සීනි නිසා මේද අම්ල වැඩිවීමත් එක්කම ලොකු නරක ප්‍රශ්නයක් ඇති වෙනවා. අපිට එකක් තමයි මේ සීනි වැඩිවීම තුළදී අපි දන්නවා අක්මාවේ තියෙන ග්ලයිකෝජන් එහෙම කැඩිලා එළියට එන්න පටන් ගන්නවා. අපි නිතරම ආතතියෙන් ඉන්නේ. මේවත් එක්ක දමනි තුවාල වෙනවා. ඒ කියන්නේ රුධිර වාහිනී තුවාල වෙනවා. රුධිර වාහිනී අවහිර වෙනවා. ඉක්මනින් ඊළඟට සීනි වැඩිවීමත් එක්ක දියවැඩියාව වෙනවා. දියවැඩියාව වීමත් එක්ක හෘදයාබාධ වෙනවා. ඊළඟට දියවැඩියාවත් එක්ක අනිත් ඇස්වල ප්‍රශ්න එනවා. වකුගඩු වල ප්‍රශ්න එනවා. දැන් උදාහරණයක් දැන් මේක මම මේ කියන්න යන්නේ මීට අමතරව අද ලෝකේ හොයාගෙන තියෙනවා අපි දිගටම යම් ආතතියක හිටියොත් එහෙම අපේ ඉමුනිටි එක ප්‍රතිශක්තිය සම්පූර්ණ වෙනස් වෙනවා කියන එක. මේකට කියනවා ප්‍රෝ ඉන්ෆ්ලමේටරි සයිටෝකයින්ස් කියලා. මේ සයිටෝකයින්ස් නරක සයිටෝකයින්ස්, බෑඩ් සයිටෝකයින්ස් හැදෙන්න පටන් ගන්නවා. හැදුන හැටිම මේකෙන් වෙන්නේ මම එක උදාහරණයක් කියන්නම්. අග්න්‍යාසයට බීටා සෛල බීටා කියන මේ සෙල්ස් වලට සෛල වලට හානි වුණාම දියවැඩියාව හැදෙන්න පටන් ගන්නවා. බීටා සෛල විනාශ වෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ ඔබ දන්නවා ඉන්ටර්ලියුකින් 6 වැනි මේ නරක ප්‍රතිදේහ අපිට එන්න පටන් ගන්නවා ප්‍රෝටීන. ඊළඟට කැන්සර්ස් ඉක්මනින් පිළිකා එන්න පටන් ගන්නවා. ඊළඟට අපි දන්නවා හෘදයාබාධ වලට විශාල හේතුවක් වෙනවා මේ ප්‍රෝ ඉන්ෆ්ලමේටරි සයිටෝකයින්ස් කියන මේ නරක ප්‍රෝටීන හැදෙන්න පටන් ගන්නවා. ඉතින් අපි ආතතිය නිසි ලෙස කළමනාකරණය කරගත්තේ නැත්නම් බරපතල ප්‍රශ්නයකට යනවා. කොවිඩ් වලට අමතරව අපි ඉක්මනින් ලෙඩ වෙනවා. දැන් අපි ඉක්මනින් ලෙඩ වෙනවා. වෛද්‍යතුමනි දැන් මේ විදිහට අපි ඉක්මනින් ලෙඩ වෙනවා. දැන් අපි COVID-19 වෛරසයේ පළමු අදියර පැමිණීමත් එක්ක මේ මැදිරියේදීම අපි ඔබතුමත් එක්කම සාකච්ඡා කළා මේ පවුලක් විදිහට අපි ඒකරාශී වෙලා ඉන්නවා කියලා. නමුත් දැන් පවුලක් විදිහට ඒකරාශී වෙලා ඉන්න අතරවාරයේම මේ විදිහට මේ පවුලේ උදවිය සියලු දෙනාට මානසික ආතතිය ආවම පවුලක් විදිහට අපි කොහොමද ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ? ඇත්තටම ඔබව ඉතාම වැදගත් ප්‍රශ්නයකට එන්නේ. මම සරල උදාහරණයක් කියන්නම්. මට මෑතකදී යොමු වෙච්ච පවුලක්. තාත්තා ඉන්න ව්‍යාපාරිකයෙක්, අම්මා ඉන්න ගෘහණියක්, ඊළඟට දෙක දුවයි ඉන්නේ. අවුරුදු 15යි. තාත්තට මම බලන්න මම මේ ආතතිය ලක්ෂණ ටික ඔබට කියන්නේ. තාත්තට නිතරම තරහ යනවා. තාත්තා නිතරම රණ්ඩු වෙනවා. ඊළඟ තාත්තට දැන් ආදායමත් වැටිලා දැන් ගෙදර ඇතුලේ ලොකු දැන් උදේ ඉඳන් හවස වෙනකම් දකින්නනේ. මොකද්ද කියන්නේ අර හැමදාම දකින්න කුකුල්ලා කියන මොකද්ද කවලෙත් සුදුයි. ඉතින් දැන් තාත්තා උදේ තාත්තා කියන කතාව තමයි අම්මති කියන කතාව තමයි තාත්තට තරහ යනවා. උදේ ඉඳන් මූණ එල්ලගෙන ඉන්නේ. ඊළඟට ආදායම අඩුයි කියනවා. ඊළඟට තරහ යාම විතරක් නෙවෙයි. මේ තරහ යාමත් එක්ක හිසේ කැක්කමක් කව තාත්තට තද. ඊට පස්සේ ළඟ ඉන්න වෛද්‍යවරයා ළඟට ගියාම ඔහුගේ රුධිර පීඩනය තිබුණේ 160යි 90යි. මම ඔබට කියන්නේ. එතකොට 160යි 90යි කියන්නේ පැහැදිලිවම ඔහු නොදැනුවත්වම අධික රුධිර පීඩනයට ගොදුරු වෙමින් තියෙනවා. මම මේ කියන්නේ දැන් ඔය ආතතිය ලක්ෂණ. ඊළඟට මොහුගේ කියන සීනි බැලුවම තිබුණේ 120යි. 120 කියන්නේ මිලිග්‍රෑම් per ඩෙසිලීටර් 120 කියන්නේ ඔබට දියවැඩියාව නෑ. නමුත් ඉක්මනින් ඔබට දියවැඩියාව හැදෙනවයි කියන එක පෙන්눔 කරනවා. මොකද අපි දන්නවා ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එකක් අපි බැලුවොත් එහෙම කන්නේ නැතුව ඉඳලා සීනි 128ට වගේ වැඩි වුණොත් එහෙම අපි කියනවා දියවැඩියාව. දැන් දියවැඩියාව හැදිලා නැහැ නමුත් ලක්ෂණ 15 වෙමින් එනවා. රුධිර පීඩනය හැදිලා නැහැ නමුත් ලක්ෂණ 15 වෙමින් එනවා. ඊට අමතරව හරියට තරහ යනවා. නිින්ද යනවා අඩුයි. ළමයිව පේන්න බෑ. උදේ ඉඳන් හවස් වෙනකම් මොකක් හරි ප්‍රශ්න. මේ තාත්තගේ චරිතය. අම්මගේ චරිතය තාත්තා කියනවා හොඳෝනාව උදේ ඉඳන් නැගිට්ටොත් කෝප්පේ හොදලා නැහැ. බාත් รู එකට ගිහලා සබන් කෑල්ල විතර නැහැ. මොකක් කරේ ලෙඩක් ડોක්ටර්. කිසිම හොඳක් දකින්නේ නැහැ මගේ. ඔන්න අම්මගේ. අම්මගෙන් ඇහුවට පස්සේ අම්මා කියන කතාව තමයි මං ඉතින් ඉස්සර ඉඳන්ම මේ ගෙදර වැඩ කරන කවදාකවත් මගේ හොඳක් දකින්නේ නැහැ. මගේ දකින්නේ උන් කට්ටිය නරක. අඩුම ගානේ මං කරන මේ වැඩ ටික ළමයාත් එක්ක එක හොඳක් කියන්නකෝ. එතකොට අම්මට ඔලුව කැක්කුමක් තියෙනවා. අම්මට නිින්ද යන්නේ නැහැ. අම්මට ඇඟට පණ නැහැ. අම්මට තරහ යනවා. අම්මා දකින්නෙම හැමතිස්සෙම අනුන්ගේ වැරදි. අම්මා දකින්නෙම ගෙදර ඉන්න දරුවගේ තාත්තගේ වැරදි. මේ අම්මගේ ජීවිතේ. මෙතෙන් තව පොඩ්ඩක් එහාට ගියාම දරුවා කාමරෙන් එළියට එන්නේ නැහැ ෆෝන් එකේ. අම්මා කියනවා දරුවට හොඳටම තරහ යනවා. මොකද දරුවා කියන්නේ අම්මා නිතරම මාත් එක්ක රණ්ඩු වෙනවා. බැලුවම දරුවා කරන්නේ මොකද්ද ස්මාර්ට් ෆෝන් එකක් අරන් දීලා තියෙනවා. එළියට එන්නේ නැහැ ෆෝන් එකට ඇබ්බැහි වෙලා.
එතකොට ලකුණුත් අඩු වෙලා මේ ළඟදී දැන් ඉස්කෝලේ. මොනවද? යාළුවෙක් කාවට කතා කරන්නේ නැහැ. ගෙදරට නෑදෑයෙක් කාවට එළියට එන්නේ නැහැ. සම්බන්ධතාවයන් සේරම අඩු වෙලා නිතරම තරහ යනවා. කෑම කාමරයට ගෙනල්ලා දුන්නොත් කනවා ෆෝන් එකෙන් එළියට එන්නේ නැහැ. එතකොට බැලුවම් පස්සේ මම මේ දරුවගෙන් තව ටිකක් හොයලා ගත්ත පස්සේ කණ්ඩායමක් එකතු වෙලා ගෙදර ඉඳන් කරන්න ලේසියෙන් වැඩනේ මේ දවස්වල. යාළුවෝ 4-5 දෙනෙක් වෙලා ගේම් එකක. දැන් සමහර වෙලාවට මේ වීඩියෝ ගේම් එක පටන් ගන්නේ රෑ 8ට 9ට. එයා කියන උදේ 3-4 වෙනකම්ම ගේම් එකේ. දැන් අම්මා හිතන්නේ සමහර ලාවට මේ කාමරේ වහගෙන පාඩම් කරනවා කියලා. ඇගෙන් එහෙම ඇයට ඔළුව කැක්කම මතක හිටින්නේ නැහැ. තරහ යනවා. හැමදේම එපා වෙලා වගේ. මොකද ලෝකයේ අද විද්‍යාඥයෝ හොයාගෙන තියෙන වීඩියෝ ගේම් ඇඩික්ෂන් කියන එක මානසික රෝගී තත්ත්වයක් කියන එක. දැන් බලන්න දරුවට වෙච්ච දේ, අම්මට වෙච්ච දේ, තාත්තට වෙච්ච දේ. දැන් අපිට ඕන කොහොමද මේකෙන් එළියට එන්නේ කියන එක තව ගැඹුරින් මේක පොඩ්ඩක් සාකච්ඡා කරලා. පැහැදිලිවම අපි දන්නවා දැන් යම් මානසික ආතතියකින් පෙළෙනකොට අපි විකල්ප හොයනවා මේ මානසික ආතතියෙන් මිදෙන්න. එතමුන් තමන්ගේ ජංගම දුරකථනය වෙන්න පුළුවන්. තවත් සමහරු තමන්ගේ මිදුල යොදාගෙන පැල ටිකක් හිටවනවා, මල් පැල ටිකක් හිටවනවා. මෙහෙම වෙන්න පුළුවන්. ඇත්තටම පවුලක් විදිහට දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමා සඳහන් කරනවා ඔබතුමා ගාවට මේ පවුලක් ආව මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙන්නේ කියලා. කොහොමද අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? ඉතාම වැදගත් දේ. පළවෙනිම දේ තමයි තාත්තට ලක්ෂණ දිහා බැලුවම අම්මගේ ලක්ෂණ දිහා බැලුවම ඔබතුමා කිව්වා වගේ ડિප්‍රෙෂන් මානසික ආතතියත් එහාට ගිහිල්ලා අවපීඩන ලක්ෂණ තිබුණා. ඒ කියන්නේ උදේ පාන්දර 2-3ට අවදි වෙනවා, ඇඟට පණ නැහැ, නිතර තරහ යනවා. කෑම එක්ක තාත්තනම් කෑම හරියට වැඩියෙන් කනවා, අම්මට කෑම කන්න හිතෙන්නේ නැහැ. ඊළඟට තමයි ලිංගික ආශාව නැති වෙලා ගිහිල්ලා දැන් ස්වාමියා කියන ඉස්සර මට ආසයි එකතු වෙන්න බිරිඳත් එක්ක. බිරිඳත් කියන මම ආසයි. මට දැන් ඒ ආශාවක් ඇති වෙන්නෙත් නැහැ. මට ඊට වැඩිය සැපයි කියලා හිතනවා නිදා ගන්න එක. අර මේ අවපීඩන ලක්ෂණ දැන් පහළ වෙමින් එනවා. ඒක නිසා මම ඉස්සෙල්ලම කරේ දේ තමයි ඉතාත්ම සරල ප්‍රතිකාරයක් පටන් ගත්තා. මොකද අද විද්‍යාඥයෝ කියනවා අර ප්‍රෝ ඉන්ෆ්ලමේටරි සයිටෝකයින්ස් ඉක්මනින්ම අඩු කරන්න පුළුවන්ලු ටැබ්ලට් ට්‍රීට්මන්ට් එකකින්. හැබැයි මේ ඖෂධ ප්‍රතිකාරකෙම ලොකු ප්‍රතිකාර හිතන්න එපා. මිනිස්සු හරි බයයි. පිස්සොන්ට දෙන බෙහෙත්ද මේව දුන්නොත් මොනව වෙයිද? නෑ. ඉතාත්ම සරල බොහොම අඩු මුදලකට ගන්න පුළුවන් ප්‍රතිකාර තියෙනවා. ඉතින් එතකොට මේ ප්‍රතිකාරයෙන් කරා හැටියම වෙන්නේ හොඳට නිින්ද යනවා, කෑම කන්න පුළුවන් වෙනවා, එපා වීම අඩු වෙනවා, ඇඟට පණ නැතිකම නැති වෙලා යනවා, තරහ යාම අඩු වෙනවා. මම මේ ප්‍රතිකාරය කළා සති 2ක් යන්න ඉස්සෙල්ලා අර ස්ථාත්තගේ තරහ සම්පූර්ණ වගේ නැති වෙලා ගියා. හොඳයි. පළවෙනිම දේ තරහ යාම අපි නැති කරගත්තා. අපි වෛද්‍යතුමනි කොහොමද එතනින් එහාට ක්‍රියාත්මක කරන්න කියලා කාරණාව සාකච්ඡා කරමු. අපිට වෙලාව බලන්නත් තියෙනවා. වෙලාවත් එක්ක අපි කෙටි විරාමයක් ලබා ගන්න ඕනේ. ශාංශාන් සමගින් ඔබ යාලිත් එකතු වෙන්නේ ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ මනෝවෛද්‍ය එන් කුමාර් නායක වෛද්‍යතුමන් සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එතුමන් පැහැදිලි කරා කොහොමද මේ තත්ත්වයත් එක්ක මේ COVID-19 වෛරසයත් එක්ක නිවසටම වෙලා කාලය ගත කරද්දී සමහරලාට නිවසටම වෙලා රාජකාරී කරද්දී මානසික ආතති ඇති වෙන්නේ කොහොමද? එහෙම ආවහම මොන වගේ බලපෑම්ද සිදුවෙන්නේ තමන්ට ඒ වගේම ජන සමාජයට සහ පවුලට. ඉන් අනතුරුව කොහොමද ප්‍රතිකාර ලබා ගත්තට පස්සේ ක්‍රියාපිළිවෙත අපි පැහැදිලි කරමින් හිටියේ වෛද්‍යතුමනි. ඔබතුමන්ට පුළුවන් මේ පිළිබඳව තවදුරටත්. ඇත්තටම ප්‍රතිකාර කියන්නේ මං කව ඖෂධ ප්‍රතිකාරයක් කියන්න පුළුවන්. ඉතාත්ම සරල ඖෂධ ප්‍රතිකාරයක්. මේකෙන් හුඟක් ආතතිය ඉක්මනින් අඩු වෙනවා. ආතතිය හානියක් නොවි. අම්මටයි තාත්තටයි දෙන්නම මේ ඖෂධ ප්‍රතිකාරය පටන් ගත්ත බොහොම ඉක්මනින්ම අර තරහ යාම සම්පූර්ණ වගේ නැති වෙලා ගියා. නැති වෙලා ගිහලා. හැබැයි මෙතනින් එහාට මොනවද අපිට කරන්න පුළුවන්? 2 ව්‍යායාම. හුඟක් අය ව්‍යායාම අමතක කරනවා. ව්‍යායාමයෙන් විශාල ලෙස ආතතිය අඩු කරනවා. ව්‍යායාමයෙන් මොළයේ තියෙන රුධිර වාහනී පද්ධතිය පවා අලුත් වෙනවා. ව්‍යායාමයෙන් මොළයට ලෙන ඔක්සිජන් ප්‍රමාණය පවා වැඩි වෙනවා. ව්‍යායාම තුලින් ආලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මේ නිසි ව්‍යායාම නැති නිසා ලෝකේ විශාල ලෙස දියවැඩියාව, හෘදයාබාධ, ඊළඟට පිළිකා වලින් 3න් 1කට හේතුව නිසි ව්‍යායාමයක් නැතිකම කියනවා. ඊළඟට හෘදයාබාධ වලින් 80%කට හේතුව නිසි ව්‍යායාමයක් නැතිකම. දියවැඩියාවෙන් 90%කට හේතුව නිසි ව්‍යායාමයක් නැතිකම කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය. මොනවද ව්‍යායාම කරන්න පුළුවන්? ඔබට මොකුත්ම නැත්තම් ගෙදර වටේ ඇවිදින්න පුළුවන්. පැය භාගයක් විනාඩි 45ක් විතර. එහෙම නැත්තම් එක තැන දුවන්න පුළුවන්. එහෙම නැත්තම් ට්‍රෙඩ්මිල් එකක්. එහෙම නැත්තම් ස්කිපින් රෝඩ් එකක්. එතකොට මම මුළු ගෙදරටම ව්‍යායාම පද්ධතියක් හැදුවා. මම ඒ දුවට කිව්වා ගෙදර ඉන්න ඒ දරුවට කිව්වා විනාඩි 15ක් විතර ස්කිපින් කරන්න. ඊළඟට අම්මයි තාත්තට කිව්වා අම්මා කිව්වා යන්න විදියක් නෑ. මම ගෙදර කාලි ඉවර වෙලා වාඩි වෙන්න එපා. ඒක තැන විනාඩි 30ක් විතර ඇවිදින්න කියලා කිව්වා.
ව්‍යායාමය ඉතාත්ම වැදගත්. ඔබ ව්‍යායාමය තවමත් කරන්නේ නැත්නම් ඉක්මනින් ව්‍යායාම දැන් ලෝකයේ හොයාගෙන තියෙන අලුත්ම සමීක්ෂණ වලින් කෙනෙක් ව්‍යායාමයක යෙදෙනවා නම් සාමාන්‍ය තත්ත්වයේ පවතින අවපීඩන ආතතීන් පවා කිසිම ප්‍රතිකාරයක් නැතුව සනීප වෙනවා කියලා. එක. දෙක තමයි සම්බන්ධතාවය, සමාජ සහයෝගීතාවය. දැන් ගෙදරින් එළියටත් යන්න බෑනේ. ඔව්. මෙතන තාත්තහන කොහොමද මේ සහයෝගීතාවය වැඩි කරගන්නේ කියලා. මම එකම ව්‍යායාම එක පොඩි ක්‍රියාකාරකමක් දුන්නේ හැන්දෑවට පැයක් විතර ටීවී එකත් නවත්තලා රේඩියෝ එකත් නවත්තලා ෆෝන් එකක් පැත්තක තියලා ඩාන්ස් කරන්න. සින්දුවක් කියන්න එකට එකතු වෙලා ඇඩ්වයිස් කරන්න වෙයි. එතකොට අර දරුවටත් වෙනවා wanted feeling. මම ගෙදර එක්කෙනෙක්. මට තාත්තා ආදරේ, මට අම්මා ආදරේ. එතකොට අර ෆෝන් එකටම ගිහිල්ලා පැත්තකට ගිහලා හැංගෙන්න යන්නේ නැහැ. එතකොට ටිකෙන් ටික මේ දරුවත් සාමාන්‍ය තත්ත්වයට ආවා. දැන් තාත්තා මගේ වගේ අම්මා මගේ ළඟ ඉන්නවා. එතකොට අම්මයි තාත්තයි අතර තියෙන සම්බන්ධතාවය වැඩි වුණා. අම්මට හිතෙනනේ කිසි දවසක් මාත් එක්ක කතා කරන්නේ නැහැ, මගේ හොඳක් දකින්නේ නැහැ, මගේ කිසිම ගුණයක් දකින්නේ නැහැ. දැන් එහෙමනේ තාත්තා ළඟ ඉන්නවා, තාත්තා කතා කරනවා. මං කිව්වා පැයක් මේකට කියනවා ෆැමිලි මීටින් කියලා මනෝවිද්‍යාවේ. ෆැමිලි මීටින් එකක් අපි ඇතුල් කරා. ඊළඟ කරුණ තමයි සින්දුවක් අහන සංගීතයේ රස විඳින්න. දැන් ඔබට පුළුවන් යම් වෙලාවක ඒක දවසම කනේ ගහගෙන ඉන්න නෙවෙයි. දැන් මේක සංගීතය කිව්වම උදේ ඉඳන් හැන්ද ඊට පස්සේ වෙන ලෙඩක් හැදෙනවා. වෙන ලෙඩක් හැදෙනවා දවසම කනේ ගහගෙන ඉන්න කාද මේ ප්‍රසවන පද්ධතිය අර මේ මොලේ සේරම මේ වෙනවා. ඊට අමතරව ඔබට තව තියෙන ඔබ ආස කරන පොතක් කියවන්න. දැන් ගාප්කේ කරන දෙයක් තමයි ෆෝන් එකෙන් සේරම කියවන්න. නමුත් ඇත්තටම මේ විෂුවල්ස් නිතරම බ්‍රේන් එකට මේ වේව්ස් ගියාට පස්සේ ඔබේ මනස ටයර්ඩ් වෙනවා. ඔබ ආතතියට යනවා. අද විද්‍යාඥයෝ කියන දිකට මේ ෆෝන් එකේ ඉන්න එපා කියලා. මේ ෆෝන් ඇඩික්ෂන් නිසා අද ලෝකේ වා කියන ડિප්‍රෙෂන් එනවා කියලා. දිකටම අපි දුරකථනයක හිටියොත් එහෙම සෙලියුලර් දුරකථනයක අපිට මානසික අවපීඩනය ඇති වෙන්න කියලා අද හොයාගෙන තියෙනවා. ලස්සන පොතක් අරගෙන කියවන්න නේ. ඊළඟ මං කිව්වා මියුසික්, ඊළඟට ඩාන්සින්, ඊළඟටම ඔබේ යාළුවෝ ඉන්නවා නම් ඔබේ යාළුවෝ මේ දවස්වල හම්බෙන්න බැහැනේ, ඈතනේ ඉන්නේ, දුරකථනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබේ දුක කියන්න පුළුවන්. ඔබේ හැඟීම මේක ඉතාත්ම වැදගත් දෙයක්. අද ලෝකේ හොයාගෙන තියෙනවා මේ අවපීඩනයට ආතතියට එක හේතුවක් කියලා අපේ දුක කියන්න කවුරුවත් නැතිකම. අපි කියන දේ අහගෙන ඉන්න කවුරුවත් නැහැ. listening මේක තරම් වැදගත් දෙයක් නැහැ කියලා තියෙනවා. අපි හුදකලා වෙලා, අපි පාළුවට ගිහිල්ලා loneliness, feeling of loneliness. ඉතින් මම කොච්චර සමහරට මට එක්කෙනෙක් කියනවා ව්‍යාපාරිකේ මට හොඳට සල්ලි තියෙනවා. ඒත් මට නිතරම පාළුව දැනෙන්නේ. මම කිව්වා ඇයි? නෑ ඉතින් මගේ බිරිඳ හිටියත් මම කියන දේ අහන්නේ නෑ. මේ මගේ දරුවොත් වෙන ලෝකවල ඉන්නේ. මගේ දුක කියන්න, මගේ පීඩන කියන්න කවුරුවත් නෑ. මම දැක්ක එක සමීක්ෂණයක් තියෙනවා ටයිම්ස් අගරාවේ. ඒකේ කියනවා ඔබට ඔබේ දුක කියන්න අවම වශයෙන් 5 දෙනෙක්වත් හිටියොත් ඔබ කවදාකවත් අවපීඩනයට යන්නේ නැහැ කියලා. 5 දෙනෙක් නෙවෙයි සමහර දෙන්නෙක් හොයාගන්න බෑ. මම මේකට පොඩි සමීක්ෂණයක් කරා ඊට පස්සේ. මම මගේ අපේ ආයතනයේම වැඩ කරන උපදේශිකාවන් ඉන්න කට්ටිය එකතු කරලා කට්ටියෙන් ඇහුවා දැන් ඔබට ඔබේ දුක කියන්න කී දෙනෙක් එක්කෙනයි. සමහර කට්ටියට එක්කෙනෙක් ඇත්තෙත් නැහැ. ඒ සමහර කට්ටිය දෙන්නයි. 5 දෙනෙක් නම් හිටපු එක්කෙනෙක්වත් නැහැ. දැන් මට උනත් කො මම බැලුවා 5 දෙනෙක් ඉන්නවද කියලා වර්ති දාගෙන 5 දෙනෙක් ඉන්නවා. මොකද ඔබතුමාගේ තහන්න ඕන ජාතිකව 5 දෙනෙක් ඉන්නවද කියලා. නමුත් ටයිම්ස් අගරාවේ මම දැක්ක රිසර්ච් එකක් ඔබේ දුක කියන්න අවම වශයෙන් ළඟම යාළුවෝ 5 දෙනෙක් හිටියොත් පැහැදිලිවම ඔබේ මනස ආතතියට යන්නේ නැහැ කියලා. ඔබ අහන්න ඔබට කී දෙනෙක් ඉන්නවද කියලා. ඔබට එහෙම නැත්තම් මේකට කියනවා solar system exploration කියලා මනෝවිද්‍යාවේ. ඔබ හිමින් බලන්න අපෙන් ඈත් වෙලා ඉන්නේ කවුද අපිට ඕන අය. එයාලා ලං කරගන්න. සමහරට හොඳ ඔබ ඉස්කෝලේ යන කාලේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඔබේ හොඳම මිතුරෙක් වෙන්න පුළුවන්. ඔබේ හොඳම නෑදෑයෙක්. නමුත් දැන් වැඩි සම්බන්ධතාවයක් නැහැ. එයා හිටියනම් මගේ දුක කියන්න තිබුණා. අන්න එයාලා කවුද කියලා හොයාගෙන ඔබට ලං කරගන්න කියලා මම ඔබට කියන්නේ. ඉතාමත් වටිනා කාරණා කිහිපයක්ම මනෝවෛද්‍ය එන් කුමාරනායක මහත්මයා අපිට පැහැදිලි කරා. මෙවැනි වසංගත තත්වයකදී ඔබ ක්‍රියාත්මක වෙන්නේ සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කරනවා වගේම ඔබේ මානසික සෞඛ්‍ය පිළිබඳවත් ඔබ සැලකිලිමත් විය යුතුයි කියන කාරණාව තමයි එතුමන් පැහැදිලි කළේ. ෆැමිලි මීටින් එක මම හිතනවා මේ බොහොම වැදගත් කාරණාවක් වේවි. සමහර වෙලාවට බොහෝ දෙනෙක්ට තියෙන අර ෆැමිලි මීටින් එකක් දැන් ජංගම දුරකථන හරහාම ෆැමිලි එක නෙමෙයි දුරකථන මීටින්. දුරකථන මීටින් එකක් තියෙන්නේ. ඒ නිසා මේ ඒ කාරණාව පිළිබඳවත් සිහියේ තබා ගන්න කියන පණිවිඩය අපි ඔබට ලබා දෙන්න කැමති. අපි ස්තුතිවන්ත වෙනවා අද අපේ ආරාධනාව පිළිගෙන මැදිරියට පැමිණි ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ මනෝවෛද්‍ය එන් කුමාරනායක වෛද්‍යතුමන්ට ඉතාම වටිනා පණිවිඩයක්. අපිට මකයි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට
ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය මම සඳහන් කරන්න. වෛද්‍යතුමන්ට කතා කරන්න පුළුවන් 077 831 3991 ඒ දුරකථන අංකයක් 077 831 3991. අනෙක් දුරකථන අංකය 076 760 52 05 0767 60 52 05. මෙන්න මේ දුරකථන අංක දෙකට කතා කරලා වෛද්‍ය කුමාරනායක වෛද්‍යතුමන් සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙමනම් සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගෙන සුවපත් දෑක් වෙනුවෙන් වගකීම් සහගත පුරවැසියෙක් විදිහට ඔබේ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරමින් මේ දින කීපය ගත කරමු කියන පණිවිඩය ලබා දෙමින් අපි සමුගන්නවා.